ඉගෙන ගත්තා. මතක නැද්ද? මතක නැද්ද? මම ඉගෙන ගත්තා. ක්‍රම ඉස්සලා අපි ඉගෙන ගත්ත ක්‍රමය මොකක්ද? ප්‍රාග්ධන අයවැයකරණය කියලා කිව්වේ දීර්ඝ කාලීන මුදල් ආයෝජනය කරද්දී මොන ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය කරනවද නැද්ද කියලා තීරණය කරන තමයි අපිට ප්‍රාග්ධන අයවැයකරණය කියන එක අවශ්‍ය වුණේ. එතෙන්දී අපි ව්‍යාපෘති කොටස් දෙකකට බෙදුවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති සහ ස්වාධීන ව්‍යාපෘති හැටියට. ඊළඟ අපි කතා කරා ප්‍රාග්ධන ව්‍යාපෘතියක් තෝරාගද්දී ක්‍රම කීපයක් කතා කරා. එයාට අපි ඉස්සලාම කතා කරපු ක්‍රමය මොකද්ද? කටයි මතක නේද? මොකද්ද අපි ඉස්සලාම ක්‍රමය? පිළිගෙවුම් කාලය වගේ. මාව ඇහෙනව නේද? ඔව් සර්. ඇහෙනව නේද? ඇහෙනවද නැද්ද? ඇහෙනවා සර්. ඇහෙනව නේද? ඇහෙනවා. ඇහෙනවා බස්. හොඳයි. මොනවද අපි ඉගෙන ගත්ත ක්‍රම? මගෙන් ස්පීකර් එක මියුට් කරලා තිබ්බේ මොනවද ක්‍රම? අපි ඉගෙන ගත්තා. පිළිගෙවුම් කාලය ඉගෙන ගත්තා. අපි ඉස්සලාම ඉගෙන ගත්තා පිළිගෙවුම් කාලය කියලා එකක්. ඒ ක්‍රමයේ අපි දැක්ක ප්‍රධාන වශයෙන් අඩුපාඩු දෙකක් නේද? එකක් තමයි අපසු ගෙවීම් කාලීන පසු මුදල් ප්‍රවාහය නොසලකා හැරීම සහ මුදලේ කාලීනගේ නොසලකා හැරීම කියන අඩුපාඩු දෙක අපි එතන දැක්කා. ඒ නිසා අපි ඊළඟට ඉගෙන ගත්තා වට්ටම් කළ අපසු ගෙවීම් කාලය කියන එකක්. එතෙන්දි කරේ මුදල් ප්‍රවාහයන් වල වර්තමාන අගය හොයලා අපි ආයෝජනය කරන මුදල ආවරණය කරන කොච්චර කාලයක් ගත වෙනවද කියන එක තමයි අපි වට්ටම් කළ අපසු ගෙවීම් කාලෙන් කරේ. වට්ටම් කළ අපසු ගෙවීම් කාලේ තිබ්බ වාසිය තමයි එතෙන්දි මුදලේ කාලීන අගය අපි සැලකුවා. නමුත් වට්ටම් කළ ආපසු ගෙවීම් කාලේ තිබ්බ අඩුපාඩුවක් මොකක්ද අඩුපාඩුව? මොකක්ද තිබ්බ අඩුපාඩුව? කාටරි මතකද? මොකද වට්ටම් කළ ආපසු ගෙවීම් කාලේ තිබ්බ අඩුපාඩුව? සෑම මුදල් ප්‍රවාහයක් මේ තෝරගන්න එක මේ කියන්නේ භාවිතා කරන්නේ නැහැ ඒකත් අරිනවා. ඔව් ඉස්සලා තිබ්බ අඩුපාඩුව ඒකෙත් තිබ්බා. ඒ තමයි ආපසු ගෙවීම් කාලයෙන් පස්සේ මුදල් ප්‍රවාහයන් නොසලකා හැරීම කියන අඩුපාඩුව ඒ ක්‍රමයේ තිබ්බා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා සුද්ධ වර්තමාන අගය නැත්නම් NPV කියන ක්‍රමය ඉගෙන ගත්තා. අපි ඉගෙන ගත්තා NPV තමයි ව්‍යාපෘතියක් ඇගීම සඳහා තියෙන හොඳම ක්‍රමය. ඒ ක්‍රමයේ සාමාන්‍ය කිසිම අඩුපාඩුවක් අපි දැක්කේ නැහැ නේද? එතනදි කරේ සියලු මුදල් ප්‍රවාහයන් වට්ටම් කරලා ආරම්භක පිළිවෙලට එකතු කරාට පස්සේ එනාගේ අපි ධනාගයක් නම් අපි ඒ ව්‍යාපෘතිය මුදල් ආයෝජනය කරා. ඒක ඍණාගයක් නම් අපි ව්‍යාපෘතිය මුදල් ආයෝජනය කරන්නේ නැහැ කියලා තීරණය කරා නේද? ඊළඟට NPV ක්‍රමයෙන් පස්සේ අපි ඉගෙන ගත්තා IRR ක්‍රමය කියලා. නැත්නම් internal rate of return අභ්‍යන්තර ඵලදාන අනුපාතය කියලා ඉගෙන ගත්තා. IRR ක්‍රමයටදී අපි සමීකරණයක් ඉගෙන ගත්තා නේද? IRR කිව්වේ මොකක්ද? මොකද IRR කියලා කිව්වේ පොඩ්ඩක් මතක් කරලා. දේශීයම කොහොමද අපි IRR නිර්වචනය කරන්නේ? NPV බිඳුව වන විට පවතින වට්ටම් අනුපාතිකය. ඔව් NPV යගේ බිඳුවක් වෙනකොට තියෙන වට්ටම් අනුපාතිකයට තමයි අපි IRR කියලා කිව්වේ නේද? එතකොට IRR ක්‍රමය හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කොහොමද? ගාන හදන්න ටිකක් වෙලා යනවා නේද? වට්ටම් අනුපාතික දෙකක් යටතේ NPV යගේ දෙකක් හොයාගෙන ඊට පස්සේ අර සමීකරණ දැම්මම අපිට IRR එනවා. එතකොට IRR ක්‍රමයට අපි ව්‍යාපෘතියක් තෝරගන්නේ කොහොමද? IRR ක්‍රමයට ව්‍යාපෘතියක් තෝරගද්දී අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ IRR අගේ අපි සංසන්දනය කරන ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයත් එක්ක නේද? ඒතර අපේ ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට වඩා IRR අගේ වැඩි නම් අපි ව්‍යාපෘතිය අපි තෝරගන්නවා. ඒක තමයි IRR ක්‍රමයේ තිබ්බ යටතේ ව්‍යාපෘතියක් තෝරගන්න. ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ IRR ක්‍රමයේ තියෙන අඩුපාඩු මොනවද කියන එක. ඉතින් ඒක කතා කරේ නෑ. ඒකත් බොහෝ විට එක්සෑම් එකේ අහපු ප්‍රශ්නයක් තමයි IRR ක්‍රමයේ තියෙන අඩුපාඩු මොනවද කියන එක. මේ ප්‍රසන්ටේෂන් එකට ගියොත් හැමෝම ගා ප්‍රසන්ටේෂන් එක තියෙනවා නේද? මේ ප්‍රසන්ටේෂන් එක පේනවද හැමෝටම? මේ ප්‍රසන්ටේෂන් එක පේනවද? ඔව් සර්. එතකොට මේකේ ගියොත් මේක ඉගෙන ගත්ත අභ්‍යන්තර ඵලදාන පාතේ යටතේ මේකේ තිබ්බ ප්‍රධාන අඩුපාඩුවක් තමයි අපේ තියෙන මේ මුදල් ප්‍රවාහයන් ව්‍යාපෘතියක තියෙන මුදල් ප්‍රවාහයන් අපිට බෙදන්න පුළුවන් සාමාන්‍ය මුදල් ප්‍රවාහයන් සහ අසාමාන්‍ය මුදල් ප්‍රවාහයන් හැටියට.
සාමාන්‍ය මුදල් ප්‍රවාහයක ධන ඍණ ලකුණ මාරු වෙන්නේ එක් වතාවකදී විතරයි. නමුත් අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් ගත්තොත් මේ ධන ඍණ ලකුණ නිරන්තරයෙන් මාරු වෙනවා. බලමු මොකද්ද මේ සාමාන්‍ය ධන ඍණ ලකුණ මාරු වෙනවා කියන එකේ තේරුම. අපි දුක අපේ ව්‍යාපෘතියක් තියෙනවා. මේක Excel sheet එකක් හැමෝටම පේන ඇති කියලා පේන නැත්නම් කියන්න. topic තමයි බිඳුව එක නවරුත් 3 අවුරුදු 4ක ව්‍යාපෘතියක් තියෙනවා කියන්නේ ආරම්භයේ බිලියන 100ක් වියදම් කරනවා. ඊපස් අපිට හම්බ වෙනවා 20යි 40යි 50යි 80යි. එතකොට මේකේ ලකුණ මාරුනේ කී වතාවද? එක් වතාවක්ද එක් වතාවට වඩා මාරුණා. මේ මුදල් ප්‍රවාහය දැක්කොත් මේ ව්‍යාපෘතිය. එක් වතාවක්. එක් වතාවකදී විතරයි නේද? ආරම්භයේ ඍණ තිබ්බා ඊළඟට දිගටම ගන්න නේද? ඒතර මේ වගේ මුදල් ප්‍රවාහයක් තියෙනවට තමයි සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් කියලා කියන්නේ. මේකත් එක්සෑම් එකේ හුව එක දවසකදී සාමාන්‍ය සහ අසාමාන්‍ය මුදල් ප්‍රවාහය යන මොකක්ද කියලා එක්සෑම් එකේ හුවා. අපි තව එකක් තව උදාහරණයක් කරගෙන. ඍණ 100 ඍණ 50 ඍණ 60 අපිට හම් වෙන 150යි 160. මේක සාමාන්‍ය මුදල් ප්‍රවාහයද අසාමාන්‍ය මුදල් ප්‍රවාහයද? කාටද කියන්න පුළුවන්? සාමාන්‍ය. මේක සාමාන්‍ය මුදල් ප්‍රවාහයයි සාමාන්‍ය වෙන්නේ. ඍණ ධන ඍණ ධන ලකුණු විතර මාරු වෙන්නේ නැහැ නේද? දිගට මුල් අවස්ථාවේ ඍණ ඊට පස්සේ ධන. ඍණේ ඉඳලා ධන වලට එක් වතාවකදී විතරයි මාරු වෙන්නේ. ඒ නිසා මේකත් සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් කියලා කියන්නේ. හිතමු තව උදාහරණයක් කරගෙන 100 ඍණ 50 ධන 10 ඍණ 50 දෙසි. ත්‍රිමේ වගේක් අත්තස් මොන වගේ මුදල් ප්‍රවාහයක්? අසාමාන්‍ය. සාමාන්‍යද අසාමාන්‍ය? කාටද කියන්න පුළුවන්? මුලින් තිබ්බ ඍණ මුදල් ප්‍රවාහයක් අසාමාන්‍ය මුදල් ප්‍රවාහය. මේක අසාමාන්‍ය නේද? ඍණ ඉඳලා ධන වලට මාරු වුණා. ඊට පස්සේ ආපහු ධන ඉඳලා ඍණ වලට මාරු වුණා. ආය ඍණ ඉඳලා ධන වලට මාරු වුණා නේද? මේකෙන් ලකුණ ඍණ ධන කීප වතාවක් මාරු වෙලා තියෙනවා. මේ වගේ වල තමයි අසාමාන්‍ය මුදල් ප්‍රවාහයන් කියලා කියන්නේ. තව උදාහරණයක් ගත්තොත් ඍණ 100යි 10යි 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 ඍණ 200යි. මේක මොන වගේ මුදල් ප්‍රවාහයක්? සාමාන්‍යද අසාමාන්‍යද? කල්පනා කරලා බලන්න. මේක සාමාන්‍යද අසාමාන්‍යද? මේක අසාමාන්‍යයි. මොකද උනේ ඍණ වුණා ධන වුණා ඊට පස්සේ ආපහු ඍණ වෙලා තියෙනවා. එතෙන්දිත් මොකද උනේ ලකුණ එක් වතාවට වඩා මාරු වෙලා තියෙනවා. නිසා මේක අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් වුණා. දැන් තේරෙනවා සාමාන්‍ය සහ අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් කියන එකේ තේරුම. කාට හරි තේරුම් නැති කෙනෙක් ඉන්නවා? මේක ගත්තොත් සාමාන්‍ය normal මේකත් normal මේක ඇවිල්ලා unknown සාමාන්‍ය නේ අසාමාන්‍ය නේද? එතකොට මේ වගේ මේ තියෙන ව්‍යාපෘති සාමාන්‍ය සහ අසාමාන්‍ය හැටියට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද කාටද? සාමාන්‍ය සහ අසාමාන්‍ය මුදල් ප්‍රවාහයන් වල මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද? හැමෝටම තේරුණාද? හැමෝටම තේරුණාද? තේරුණාද? තේරුණාද නැද්ද? තේරුණා සර්. හරි. එතකොට අපේ මේ IRR ක්‍රමය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනවා නම් විතරයි. අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනවා නම් IRR ක්‍රමය භාවිතා කරන්න බෑ. මෙතනදී අපිට ඕන නම් මේක භාවිතා කරන්න පුළුවන්. මෙතනදී IRR ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. මෙතනදී IRR ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. මෙතනදී බෑ. මෙතනදී බෑ. එහෙනම් IRR ක්‍රමයේ තියෙන පළවෙනි අඩුපාඩුව මොකක්ද? අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙන වෙලාවක IRR ක්‍රමය භාවිතා කරන්න බෑ. ඒක තමයි තියෙන පළවෙනි අඩුපාඩුව. තේරුණාද හැමෝටම? ඒක හේතුව තමයි අපි ප්‍රසන්ටේෂන් එකට ගියොත්
අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙන වෙලාවක මේ තියෙන අර සාමාන්‍ය සහ අසාමාන්‍ය මුදල් ප්‍රවාහයන් විස්තර කළා. සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙන වෙලාවක IRR හෙව්වොත් මේ වගේ IRR රටයන් දෙකක් වෙනවා. කීපයක් එනවා. එතෙන්දී අපිට ප්‍රශ්නයක් වෙනවා මොන IRR එකද තෝරගන්න. මෙතන තියෙන්නේ මෙතන ආරම්භයේ ඍණ මුදල් ප්‍රවාහයක් තිබ්බා. ඊට පස්සේ පළවෙනි අවුරුද්දේ ධන මුදල් ප්‍රවාහයක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ ආපහු ඍණ මුදල් ප්‍රවාහයක් තියෙනවා. එතන මේක සාමාන්‍යද අසාමාන්‍යද? ආරම්භයේ ඍණ ඊට පස්සේ ධන වුණා ආපහු ඍණ වෙලා තියෙනවා. මේක සාමාන්‍යද අසාමාන්‍යද? අසාමාන්‍ය. ඒතර මේ වගේ මුදල් ප්‍රවාහයක් තියෙන වෙලාවක IRR හෙව්වොත් මේ වගේ IRR රගයන් දෙකක් එනවා. IRR 25 කියලා ඉන්නත් පුළුවන්, IRR 400 කියලා ඉන්නත් පුළුවන්. එතෙන්දී අපිට ප්‍රශ්නයක් වෙනවා මොකක්ද අපි තෝරගන්නේ කියලා නේද? ඒ නිසා තමයි IRR ක්‍රමය අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට භාවිතා කරන්න බෑ කියලා කියන්නේ. පැහැදිලිද? ඒක තමයි IRR වල තියෙන අඩුපාඩු. නමුත් අපේ NPV ක්‍රමය ගත්තොත් ඉතින් NPV තමයි හොඳම ක්‍රමය කියලා. එතෙන්දී සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියදී භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියදී භාවිතා කරන්න පුළුවන් NPV ක්‍රමය. තමයි අපි කියන්නේ NPV හොඳම ක්‍රමය කියලා. පැහැදිලිද? NPV වල වාසිය ඇහුවොත් දැන් මොනවද අපිට කියන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. NPV ක්‍රමයේ තියෙන වාසිය මොනවද? කල්පනා කරලා කියන්න බෑ. මෙතෙක් කාලේ ඉගෙන ගත්ත දේවල් වලින් NPV ක්‍රමයේ තියෙන වාසිය මොනවද? මොනවද තියෙන වාසිය? වාසිකක්වත් නැද්ද? පළවෙනි වාසිය මොකක්ද? මුදලේ කාලීන අගය සලකනවා නේද? සියලු මුදල් ප්‍රවාහයන් වට්ටම් කළ තමයි NPV වල ගන්න ඇති. මතකද? ඊළඟට NPV ක්‍රමයේදී සියලුම මුදල් ප්‍රවාහයන් සලකනවා. ඊළඟට තියෙන වාසිය තමයි NPV ක්‍රමය සාමාන්‍ය මෙන්ම අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොටත් භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා තමයි NPV ක්‍රමය IRR ක්‍රමයට වඩා හොඳ වෙන්නේ. ඒ වගේම අනිකුත් සියලුම ක්‍රම වලට සාපේක්ෂව NPV ක්‍රමය හොඳයි. මේ හේතු නිසා. පැහැදිලිද? එක්සෑම් එක ගියොත් NPV වල වාසිය ගොත් ඔය ටික කියන්න පුළුවන් වෙනවා. ඉතින් ආයේ ප්‍රසන්ටේෂන් එකට ගියොත් ඊළඟට අභ්‍යන්තර ඵලදා අනුපාතයේදී අපි තුමු ව්‍යාපෘතියක් තියෙනවා කියලා. ඊටම ව්‍යාපෘතියක් තියෙනවා 0 1 ඒ තමයි අපේ මුදල් ප්‍රවාහය. 100යි 20යි 40යි 50යි 60. ඔකදී පේන ඇති පළවෙනි අවුරුද්ද අවසානයේ 20ක් හම්බ වෙනවා. සාමාන්‍ය ව්‍යාපාරයකට සල්ලි හම්බුනම මොකද කරන්නේ? අර Excel sheet එකේ පේන ඇති පළවෙනි අවුරුද්ද අවසානයේ 20ක් හම්බ වෙනවා. සාමාන්‍ය මොකද කරන්නේ? ව්‍යාපාරයකට සල්ලි හම්බුනොත් මොකද කරන්නේ? නැවත ආයෝජනය කරනවා. ඔව්. සාමාන්‍යයෙන් අපි සල්ලි හම්බුනම ලාච්චි දාන්න නිකන් ඉන්නවද? නෑ. ව්‍යාපාරයක් වුණාම සල්ලි හම්බුනම ඒ සල්ලි ටික අපි නැවත ආයෝජනය කරන්න ඕනේ. උදාහරණයක් විදිහට මේ ව්‍යාපෘතිය අවසන් වෙන අවුරුදු 4කී ඉතින් මේ පළවෙනි අවුරුද්දේ හම්බ වෙන මුදල් ප්‍රවාහය මේ හතරවෙනි අවුරුද්ද අවසානයේ දක්වා අපි ආයෝජනය කරන්න ඕනේ. දෙවෙනි අවුරුද්ද එක 4 දක්වා ආයෝජනය කරන්න. තුන්වෙනි අවුරුද්ද එකත් මෙහෙම 4 දක්වා ආයෝජනය කරන්න ඕනේ. එතකොට IRR ක්‍රමයේ තියෙන උපකල්පනය තමයි මේ අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ IRR අනුපාතයට කියලා තමයි උපකල්පනය කරන්නේ. මොකද අපේ උපකල්පනයේ IRR ක්‍රමයේ උපකල්පනය තමයි මේ අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ IRR අනුපාතයට කියන්නේ. පැහැදිලිද? එතන IRR අනුපාතය මේක 150යි කියන්නේ. උදාහරණයක් 130යි කියමු. IRR 130යි. මම නිකන් කියන්නේ හදලා නෙමෙයි. ඒ වගේම අපි තමයි NPV යගේ මේකේ දෙන්නේ ಭಾರತ ಭೂ ಪ್ರಾಗ್ಧನ පිළිවෙල මේ ව්‍යාපෘතිය 110ක්. එතකොට IRR ක්‍රමයේ උපකල්පනය තමයි
මේ අතරමැදි මුදල් ප්‍රවාහය නැවත ආයෝජනය කරන්නේ IRR අනුපාතයට කියන එක. උදාහරණයකට මේ ගානට අනුව එතෙන්දී උපකල්පනය කරනවා මේ අතරමැදි මුදල් ප්‍රවාහයන් 130 බැගින් නැවත ආයෝජනය කරනවා කියලා. නමුත් NPV ක්‍රමයේ තියෙන උපකල්පනය තමයි අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාර්ථනයට කියලා තමයි NPV ක්‍රමයේ උපකල්පනය කරන්නේ. නම් IRR උපකල්පනය IRR අනුපාතයට නැවත ආයෝජනය කරනවා. NPV වල උපකල්පනය තමයි බර තැබූ ප්‍රාර්ථන පිළිවෙලට නැවත ආයෝජනය කරනවා කියන එක. මේ දෙකෙන් වඩාත් නිවැරදි මොකක්ද? ඔයාලට 130කින්ද ආයෝජනය කරන්න පුළුවන් 110කින්ද ආයෝජනය කරන්න පුළුවන්. ප්‍රායෝගිකව ගත්තා. එකක්ද වඩාත් නිවැරදි වෙන්නේ? මොකක්ද වඩාත් නිවැරදි වෙන්න ඕනේ? ඔයාලට පුළුවන් 130කින්ද ආයෝජනය කරන්න 110කින්. මොකක්ද ඒ කියන්නේ? මොකක්ද ඒ කියන්නේ? කාලවත් උත්තරයක් නේද? මොකද කියන්නේ? ඔයාලට අතරමැදි මුදල් ප්‍රවාහය නැවත ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ IRR අනුපාතයටද එහෙම නැත්නම් බර තැබූ ප්‍රාග්ධන පිළිවෙලට. මොකක්ද ඒ කියන්නේ පුළුවන්? IRR සාමාන්‍යයෙන් ඔයාලට 130ට ආයෝජනය කරන්න පුළුවන් 110ට. සාමාන්‍ය ප්‍රායෝගික 110 නේද? ඔයාලට 130ට ආයෝජනය කරන්න පුළුවන් ලේසි. නෑ. ඒ නිසා මේ උපකල්පන දෙකෙන් වඩාත් නිවැරදි උපකල්පනය තමයි අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාර්ථන පිළිවෙලට කියන එක. ඒක තමයි වඩාත් නිවැරදි උපකල්පනය. ප්‍රසන්ටේෂන් එක පේනවද මට? ඒක කියලා දෙන ප්‍රසන්ටේෂන් එක පේන්නේ නැහැ කියලා. ප්‍රසන්ටේෂන් එක නැහැ අතන දැන් ස්ක්‍රීන් එකේ. ඉස්සෙල්ලා පේනවද ප්‍රසන්ටේෂන් එක? මම ඇහෙනවද නැත්නම්? ඔව් සර්. එහෙනම් නේද? එවනම් IRR ක්‍රමයේ තියෙන දෙවෙනි අඩුපාඩුව මොකක්ද? එකක් IRR පළවෙනි අඩුපාඩුව තමයි අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට භාවිතා කරන්න බෑ. එහෙනම් දෙවෙනි අඩුපාඩුව තමයි IRR වල තියෙන උපකල්පන. IRR උපකල්පනය තමයි අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ IRR අනුපාතයට කියන එක. එතකොට මේ උපකල්පන දෙකම වැරදි. ඒ නිසා තමයි NPV ක්‍රමය වඩාත් නිවැරදි ක්‍රමය වෙන්නේ. නම් පේන නැති NPV ක්‍රමයේ වාසි කීයක් තියෙනවද කො? ප්‍රධාන වශයෙන් වාසි 4ක් තියෙනවා. ඒකට එක්සෑම් එකේ 4ම මතක තියෙන්න ඕනේ. ඊළඟට කියොත් තර මේ IRR ක්‍රමයේ අඩුපාඩු නිසා තව ක්‍රමයක් හොයාගෙන තියෙනවා. ඊළඟ ක්‍රමය තමයි MIRR. එහෙම නැත්නම් වෙනස් කළ අභ්‍යන්තර ඵලදා අනුපාතය කියන එක. දැන් ප්‍රසන්ටේෂන් එක පේනවද? ඔව් සර්. එතකොට වෙනස් කළ අභ්‍යන්තර ඵලදා අනුපාතය අපි ගානක් අරගෙන බලමු. එදා මම ගෙදරදී ගානක් හදන්න කිව්වනේ හැදුවා. මොකක් හරි ගානක් හදන්න කිව්වනේ. එක්සෑම් පේපර් එක අපේ. ඔව්. මොකක්ද ඒ ගාන? මොන අවුරුද්ද අපේද? 2018 මාර්තු. 2018 මාර්තු. මේ ගාන නේද? හැමෝම හැදුවද ඒ ගාන? ඔව් සර්. හැදුවද? හැදුවා නේද? අමාරු නෑ නේද ගාන? අතර බලන්න ලාභය දීලා තියෙන්නේ ලාභය දීලා තිබ්බත් අපි මොකද කරන්නේ? අපි කිසිත් කතා කරා. ලාභය ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? මුදල් ප්‍රවාහය බවට පරිවර්තනය කරගන්න ඕනේ නේද? එහෙම නේද? එහෙම නේද? ඔව්. ඔව්. ඒතර මුදල් ප්‍රවාහය බවට පරිවර්තනය කරන්නේ කොහොමද ලාභය? මුදල් මේ නොවන දෙයක් අඩු කරලා තියෙනවා නම් එකතු කරනවා. මුදල් මේ නොවන දෙයක් එකතු කරලා තියෙනවා නම් අඩු කරන්න ඕනේ. ඒතර මේ ගානේ මුදල් මේ නොවන දේ මොකක්ද තියෙන්නේ? ෂෙයාර්. මොකද කරන්නේ? ෂෙයාර් ටික අපහු එකතු කරන්න ඕනේ නේද? ඒ වගේම මේකේ සුන්බුන් නගයක් තියෙනවා 500. ඒක මොකද කරන්නේ? මොකද මේ සුන්බුන් නගය කියන්නේ? මොකද සුන්බුන් නගයක් කියලා කියන්නේ? මොකද සුන්බුන් නගයක් කියලා කියන්නේ?
ඔව් මොකද සුන්බුණගයක් කියලා කියන්නේ? මතක නම් accounting හැමෝම ඉගෙන ගත්තා නේද? ඒත් accounting වල සුන්බුණගය කියන්නේ මොකක්ද? සුන්බුණගය කියන්නේ මොකක්ද? ඵලදායි ජීව කාලයේ අවසානයේ ඉතිරවනගේ ඔව් දැන් අපි යන්ත්‍රයක් ගත්තාම යන්ත්‍රය පාවිච්චි කළා කාලය අවසන් වුණා අපිට මොකද කරන්න පුළුවන්? ඒ යන්ත්‍රේ මොන යකඩ වලට එහෙම විකුණන්න පුළුවන් නේද? අර ඒ වගේ කර තමයි සුන්බුණගය කියලා කියන්නේ. මොනවා සුන්බුණගය කියන එක අපි මුදල් ප්‍රවාහයද නැද්ද? මුදල් ප්‍රවාහයක් වෙනවද නැද්ද? මුදල් ප්‍රවාහයක් වෙනවා. මුදල් ප්‍රවාහයක් වෙනවා. මොකද අපිට ඒක විකුණලා සල්ලි හම්බ වෙනවා නේද? ඒකත් මේ ගානින් අපි හදමු වෙනස් කළ අභ්‍යන්තර ඵලදාන අනුපාතය. ටික අයින් කරොත් අපේ තිබ්බ අවුරුදු 4ක් වෙනත් එක්සෑම් එක ගණන් අමාරුද? ටොයි ගණන් එන්නේ නේද? ප්‍රොෆිට් එකයි ප්‍රොෆිට් ලොස් තිබ්බා. ගණන් කරනවා ආරම්භයේ අපේ වියදම් කරන කොච්චරක් වියදම් කරනවා? ආරම්භයේ 7700ක් වියදම් කරනවා නේද? ආරම්භයේ 7700ක ඍණ මුදල් ප්‍රවාහයක් තියෙනවා. ඊළඟට 400ක ලාභයක් තියෙනවා. 1300 2200යි 1500යි අපේ මුදල් ලාභය ප්‍රලාභයේ මුදල් ප්‍රවාහයක් බවට හරවන්න අපිට මේකට ෂෙයා ටික එකතු කරන්න ඕනේ. ඒතර වර්ෂයකට ෂෙයා කීයක් වෙනවද? මොකද වර්ෂයේ ෂෙයා හන් මොකද ඒ කියනවා සරල මාර්ග ක්‍රමයෙන් ෂෙයා කරනවා කියලා නේද? ඒතර වර්ෂයකට ෂෙයා කීයද? ගන්න හදුවනේ එහෙම 1800යි. 1800. මම කියන්නේ 7700න් සුන්බුණගේ අඩු කරලා සුන්බුණගේ කියන 500යි මේ ව්‍යාපෘතියේ ඵලදාය ජීවිත කාලය අවුරුදු 4යි නේද? 4ෙන් බෙදන්න ඕන. කරනවා වාර්ෂිකයට ෂෙයා. 200 වෙදීම වලගන්න ෂෙයා ටික අපව එකතු කරන්න ඕනේ මුදල් ප්‍රවාහය හොයන්න. හැමෝම මෙහෙම කරාද? කරාද නැද්ද? කරන්න නැති කියලා හිතනවා. ඒ එක්සෑම් එකට එන්නේ පරණ ක්ලාස් පේපර්ස් වල ආපු ගණන් හා සමාන ඒවා. ඒක අමාරු නෑ. මගේ කෑෂ් ෆ්ලෝ එක මේකද? හරිද? මේක තමයි කෑෂ් ෆ්ලෝ එක. මේක තමයි කෑෂ් ෆ්ලෝ එක. හරිද හරිද? ඔව් සර්. අන්තිම අවුරුද්දට සොන්බුන්නගේ එකතු කරන්න ඕන නේද? ඔව් පොඩි වැරද්දක් තියෙනවා මේකට මොකද කරන්න ඕනේ 500ක් එකතු කරන්න සොන්බුන්නගේ නේද? මේක තමයි මගේ මුදල් ප්‍රවාහය වෙන්නේ. අපි එනම් දැන් මේ දාන පාවිච්චි කරලා අපි හදමු වෙනස් කළ අභ්‍යන්තර ඵලදාන අනුපාතය. වෙනස් කළ අභ්‍යන්තර ඵලදානය ගත්තොත් එක්සෑම් එකේ කවදාවත් අහලා නැහැ. සමහර එක්සෑම් එක එන්න පුළුවන්. සමහර එක්සෑම් එකෙන් ප්‍රශ්නයක් අහන්න නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. මේ අවන්නක් බලමු. එතකොට මේකේ බරතබු ප්‍රාග්ධන පිළිවෙල දීලා දෙනවා 12යි කියලා. මොකද්ද බරතබු ප්‍රාග්ධන පිළිවෙල කියලා කියන්නේ? කාටරි මතක නැහැ? මොකද්ද බරතබු ප්‍රාග්ධන පිළිවෙල කියලා කියන්නේ? මොකද්ද බරතබු ප්‍රාග්ධන පිළිවෙල කියලා කියන්නේ? මොකක්ද කතා කරන්නේ? මොකද්ද බරතබු ප්‍රාග්ධන පිළිවෙල කියලා කියන්නේ? ව්‍යාපාරයේ ප්‍රාග්ධන රැස් කරන්න පුළුවන් මාර්ග මොනවද තියෙන්නේ ප්‍රධාන වශයෙන්? ව්‍යාපාරය අයිතිකරන්ගේ වෙන්නු ස්වාධීන ඒකකයක් හැටියට තමයි සැලකන්නේ. එවනම් ප්‍රාග්ධන රැස් කරන්න පුළුවන් තියෙන මාර්ග මොනවද? ණය ප්‍රාර්ථනය, අයිතිකරු ප්‍රාර්ථනය. ඔව්.
අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයටත් පිරිවැයක් තියෙනවා ණය ප්‍රාග්ධනයටත් පිරිවැයක් තියෙනවා නේද? මේ දෙකේම බර තැබුව වගේට තමයි මේ weighted average cost of capital කියලා කියන්නේ. ඉතින් ඉස්සරහට ගියාම තවදුරටත් කතා කරන weighted average cost of capital. මොකද මම කිව්වා මේ පාඩමෙන් ලකුණු 40ක් එවිලා තියෙනවා කියලා නේද? ඒතර මේ ලකුණු 40 හැදෙන්නේ පළවෙනි ලකුණු 20 දෙන්නේ මේ අපි ඉගෙන ගන්න ව්‍යාපෘති ඇගීම් ක්‍රම වලට. ඊළඟ ලකුණු 20 හම්බෙන්නේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැය හොයන ගාන. බර තැබූ ප්‍රාග්ධන පිරිවැය හොයන්නේ විතරක් සමහරට ලකුණු 20ක් හම්බෙනවා. ඒ බර තැබූ ප්‍රාග්ධන පිරිවැය හොයන්න තව පාඩම් කීපයක් කරලා ඉන්න ඕනේ. අපි මේ පාඩම් ටික කරලා අපෝ මේ ගණන් ටික හදමු. දැන්ට මතක තියාගන්න බර තැබූ ප්‍රාග්ධන පිරිවැය කියලා කියන්නේ ව්‍යාපෘතියක ප්‍රාග්ධන රැස් කරද්දී ඒ ප්‍රාග්ධන රැස් කරන මාර්ගවල බර තැබූ පිරිවැයට තමයි weighted average cost of capital කියලා කියන්නේ. සරල උදාහරණයක් ගත්තොත් අපි හිතමු අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය තියෙනවා ණය ප්‍රාග්ධනය තියෙනවා. අයිතිකරුවන්ගේ මොනවද කියවන්නේ? අයිතිකරුවන්ගේ මොනවද කියවන්නේ? ලාභාංශ. අපි ඉගෙන ගත්තා අයිතිකරුවන්ගේ පිරිවැය වැඩි ණයකරුවන්ගේ පිරිවැයට වඩා නේද? ඒකට ලාභාංශ කියන එක නිශ්චිත නැහැ. ලාභ වැඩි නම් වැඩියෙන් ගෙවන්න ඕනේ. අපි ඉගෙන ගත්තා අයිතිකරුවන්ගේ පිරිවැය වැඩි කියලා. අපි තුමු අයිතිකරුවන්ගේ cost එක 120යි. ණය ප්‍රාග්ධනයේ පිරිවැය 10%යි. එතකොට අපි හිතමු මේ ව්‍යාපාරයේ බදු අනුපාතය 130යි කියලා. ඇයි අපිට බදු කියන එක වැදගත් උනේ? නැත්නම් අපි ණයකරුවන්ට මොනවද කියවන්නේ? අපි ණයකරුවන්ට මොනවද කියවන්නේ? මම කතා කරා. හරි නේද? අපි ණයකරුවන්ට මොනවද කියවන්නේ? පොලි. පොලිය කියන එක බදු වලට පෙරද බදු වලට පසුත් තියෙනවා. වෙනදා ලාභ ගිණුම ගත්තොත් ආදායම් ප්‍රකාශනය ගත්තොත් බදු වලට පෙර. එහෙමනම් මොකද කරන්නේ? බදු වලට පෙර නම් බදු ගෙවද්දි මොකද කරන්න පුළුවන්? පොලිය කියන එක අඩු කරගන්න පුළුවන් නේද? පුළුවන් නේද? පුළුවන්. එහෙනම් අපි පොලිය වැඩියෙන් ගෙවන්න අපි ගෙවන බදු ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ණය ප්‍රාග්ධන රැස් කිරීමේ තව වාසියක් තියෙනවා. ණය ප්‍රාග්ධන රැස් කිරීමේ තව වාසියක් තමයි අපි බදු ගෙවනකොට අපි ගෙවූ පොලි ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. පොලි ගෙවන්න බදු ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. හැබැයි ලාභාංශ ගෙවන්න බදු ප්‍රමාණය අඩු වෙනවා. ලාභාංශ කොහෙද තියෙන්නේ? ලාභාංශ තියෙන්නේ බදුපස ලාභයට පස්සේ නේද? ලාභාංශ ගෙවුවා කියලා අපිට බදු අඩු කරගන්න බෑ. ණය ප්‍රාග්ධනයේ තව වාසියක් තමයි ඒක. බර තැබූ ප්‍රාග්ධන පිරිවැයේ සමීකරණය ගත්තොත් මේ වගේ සමීකරණයක් තියෙන්නේ. මූල්‍ය කළමනාකරණයේ පිරිවැයට අපි භාවිතා කරන්නේ k අකුර. ඒක සම්ප්‍රදායක් කෙරෙහිද භාවිතා කරන්නේ සාමාන්‍ය කොස්මික් පිරිවැය කියලා කියන්නේ c නෙමෙයි උනට භාවිතා කරන්නේ k. ඒ කියලා හොඳ නැහැ සාමාන්‍ය k තමයි භාවිතා කරන්නේ. cost of equity ke කියලා කිව්වේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ පිරිවැය. ke කියලා කිව්වේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ පිරිවැය. මේක වැඩි කරන්න ඕනේ weight of equity. කියන්නේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ බර තැබූ අගය. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ බර තැබූ අගයට තමයි WE කියලා කිව්වේ. නැත්නම් weight of equity කියන්නේ. මේකට එකතු කරන්න ඕනේ cost of debt ණය ප්‍රාග්ධනයේ පිරිවැය වැඩි කරනවා ණය ප්‍රාග්ධනයේ කොටස. weight of debt නැත්නම් weight of equity කියන අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ කොටස. weight of debt කියලා කිව්වේ ණය ප්‍රාග්ධනයේ කොටස. මේක ආපහු වැඩි කරන්න ඕනේ එක අඩු කිරීම t. මොකද මේ t කියලා කිව්වේ? බදු අනුපාතයට තමයි මේ simple t කියලා කිව්වේ. ඇයි අපි 1 t එතන විතරක් ගත්තේ? ඇයි cost of equity වලට ගත්තේ නැත්තේ? ඇයි අපි cost of debt වලට විතරක් ටික ගත්තේ? දැන් මතක් වෙනුනේ අපිට. ඇයි අපි එහෙම කරේ? හේතුව මොකක්ද? ඇයි අපි 1 t කියන එක ණය ප්‍රාග්ධනයට විතරක් ගත්තා? අපි අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයට ඒක ගත්තේ නැහැ. ඇයි? හේතුව මොකක්ද? ණයකරුවන්ට ගෙවන පොලිය බදු වලට පෙර බදු වලින්
අපේ පිරිවැය අඩු වෙනවා ඇත්තටම. අපි 10%ක් ගෙවුවට අපි ඇත්ත පිරිවැය 10%ම නෑ. මේ 10% ගෙවන නිසා අපේ බදු ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ඇත්තටම ණයකරුවන්ගේ පිරිවැය 10%න් මීට වඩා අඩු වගේක්. ඒ නිසා තමයි ඒක 1 - t වලින් අපි වැඩි කරලා ගන්න. පැහැදිලිද? මේ සමීකරණය මතක තියා ගැනීම අත්‍යවශ්‍යයි එක්සෑම් එකට. මොකද අපි දැන් මම දැන් ටික වෙලාවක් කලින් කිව්වා බර තැබූ ප්‍රාග්ධන පිළිවෙල හොයන්න ලකුණු 20ක ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ නිසා මේ සමීකරණය මතක තබා ගැනීම අත්‍යවශ්‍යයි. ඊළඟට අපි බලමු මේ rate of equity හොයන්නේ කොහොමද කියලා. අයිතිකරුවන්ගේ කොටස හොයන්න. අයිතිකරුවන්ගේ කොටස හොයන්නේ මුළු equity අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය බෙදනවා total capital එක මුළු ප්‍රාග්ධනයෙන් බෙදනවා. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය බෙදනවා මුළු ප්‍රාග්ධනයෙන්. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය කීයද? මම ඒ ගාන දීලා නැහැ මේ කට. හිතමු මේ ව්‍යාපාරේ අයිතිකරුවෝ ගෙනල්ලා තියෙනවා මිලියන 500. ඒ වගේම ණයකරුවෝ ගෙනල්ලා තියෙනවා මිලියන 500. එහෙමනම් අයිතිකරුවෝ කොච්චරක් ගෙනවද? 500ක් නේද? එහෙනම් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය ඇවිල්ලා 500. මේ ව්‍යාපාරයේ මුළු ප්‍රාග්ධනය කීයද? මේ ව්‍යාපාරයේ මුළු ප්‍රාග්ධනය කීයද? 1000. 10 වෙන්නේ කොහොමද? අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය සහ ණය ප්‍රාග්ධනය එකතුව. මේ දෙක එකතුව තමයි මුළු ප්‍රාග්ධනය වෙන්නේ නේද? මේ ව්‍යාපාරයේ මුළු ප්‍රාග්ධනය ඇවිල්ලා 1000. මේ ව්‍යාපාරයේ මුළු ප්‍රාග්ධනය ඇවිල්ලා 1000. එහෙනම් අයිතිකරුවන්ගේ කොටස ඇවිල්ලා කොච්චරක් ගෙනවද? 10න් කොච්චරක් අයිතිකරුවෝ ගෙනවද? 500ක් නේද? එහෙනම් 500 බෙදීම 1000. ඒතර අයිතිකරුවන්ගේ කොටස ඇවිල්ලා 150යි. බාඩි වාඩි. එහෙනම් මේක තමයි weight of equity. දැන් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ කොටස. weight of debt හොයන්න කොහොමද? debt බෙදීම ණය ප්‍රාග්ධනයේ බෙදීම total capital. ණය ප්‍රාග්ධනය කොච්චරක් තියෙනවද? මේ ගානට අනුව ණයකරුවෝ කොච්චරක් ගෙනවද? ණයකරුවෝ කොච්චරක් ගෙනවද? 500යි. මුළු ප්‍රාග්ධනය 1000යි. එහෙනම් ණයකරුවන්ගේ කොටසත් 150යි. අර බර තැබුවා කියන හොයන්නට තේරුණාද හැමෝටම? මොනවද ප්‍රශ්නක් තියෙනවද? හැමෝටම තේරුණාද නැද්ද? තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද? තේරුණාද නැද්ද? උත්තර දෙක. තේරුණා එක්ක නැහැ නේද? මොකද උත්තරේ? තේරුණා සර්. නේද? උත්තර දෙන්න බය වෙන්න එපා. මොකද කවුරුත් දෙන්නේ නේද? ක්ලාස් එකේ ඉන්නා වගේ නෙමෙයි බය වෙන්න එපා. හරි හෝ වැරදි උත්තරේ කියන්න. අනිත් එක තමයි කෙනෙක් අහලා තියෙනවා ජනවරි එක්සෑම් එකට රිවිෂන් එකක් තියෙනවද කියලා. ජනවරි එක්සෑම් එකට රිවිෂන් ක්ලාස් එකක් තියෙනවා. ඊළඟ සතියේ තමයි රිවිෂන් ක්ලාස් එක තියෙන්නේ. රිවිෂන් ක්ලාස් එක නිසා මේ ක්ලාස් එක ඊළඟ සතියේ තියෙන්නේ නැහැ. එනකොට වෙන දවසක් මම කියන්නම්. ඔය සතිය දවසක ක්ලාස් එක කරොත් කරන්න පුළුවන්. හවස 6 ඉඳලා 9 විතර වෙනකන්. 6 ඉඳලා 8 වෙනකන් ක්ලාස් එක කරොත් කරන්න පුළුවන්. සතිය දවසක. පුළුවන්ද බෑ? පුළුවන් සර්. පුළුවන් නේද? අපි එහම සතිය දවසේ ක්ලාස් එක කරමු. රිවිෂන් එක මම හිතන්නේ රිවිෂන් එකත් ෆ්‍රී තියෙන්නේ. එක්සෑම් කරන අය ඉන්නවා නම් සෙනසුරාදා උදේ හවස 2 ඉඳලා 2 ඉඳලා 6 වෙනකන් දවස් 4ක් තියෙන රිවිෂන් එකක් තියෙනවා. මොකද පැය 12ක රිවිෂන් එකක්. පුළුවන් නම් ඒකට සම්බන්ධ වෙන්න කවන්න මේ ක්ලාස් එකේ හිටියට එතකොට මොකක් හරි පොඩි හරි අයිඩියා එකක් එනවා එක්සෑම් එක මොනවා වගේද කියලා නේද? සෙනසුරාදා 2 ඉඳලා 6 වෙනකන් ඉරිදා 9 ඉඳලා 12 වෙනකම් ඊළඟ සතිය මම කතා කරන්නේ. ඒතර සෙන්සුරාදා කියන්නේ 9 වෙනිදා නේද? 9 වෙනිදා උදේ හවස 2 ඉඳලා 6 වෙනකම් 10 වෙනිදා උදේ 9 ඉඳලා 12 වෙනකම් ඊළඟට 12 වෙනිදා හවස 6 ඉඳලා 9 වෙනකම් වගේම 13 වෙනිදා
6 ඉඳලා 9 වෙනකම් දවස් 4ක් තියෙන රිවිෂන් එක මෙතන එක්සෑම් කරන ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මම හිතන්නේ මම දන්න තරමින් ෆ්‍රී තමයි රිවිෂන් එකක් කරන්නේ මෙතන එක්සෑම් දෙන ඉන්නවද කවුරුන් අර තේරෙනවා සමහර කලින් පොඩ්ඩක් ඇගෙන නේද හරි ඉතින් එක්සෑම් එක අමාරු නෑ ටීචර් කියන්නේ තියෙන්නේ ප්‍රාග්ධනාය වැයකරණය අනිවාර්යයෙන් ලකුණු 20ක ප්‍රශ්නයක් ඇති. ඒ වගේම මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය අනිවාර්යයෙන්ම ලකුණු 20ක ප්‍රශ්නයක් ඇති. ඒ වගේම විදේශ විනිමය පාඩමෙන් අඩුම ගානේ ලකුණු 15ක්වත් ඇති. ඒ වගේම ඩෙරිවේටිව් පාඩම මතක දෙන්නේ ඩෙරිවේටිව්ස් වලින් ලකුණු 10ක්වත් ඇති. ඒතර ඒ ටික විතරක් දන්නවනම් විභාගේ පාස් වෙන්න පුළුවන් අමාරු නෑ. අන්තිමට තිබ්බ එක්සෑම් පේපර්ස් අතර අනිවාර්යයෙන්ම කරන්න ඒ හා සමාන ප්‍රශ්න බොහෝ විට එන්න ඉඩ තියෙනවා නේද? මාරු නෑ බලමු රිවිෂන් එකට තවදුරටත් කතා කරමු එක්සෑම් එකේ ප්‍රශ්න රිවිෂන් ක්ලාස් එක ඇත්තටම කරන්නේ මේ එක්සෑම් එකේ ප්‍රශ්න සහ පාඩම් ටිකක් මතක් කරන දෙන එක තමයි කරන්නේ මොකද ලොකු වෙලාවක් නෑ රිවිෂන් එකේ ඔක්කොම මතක් කරන්න ඒතර අපි කතා කරමින් හිටියේ බරතබු ප්‍රාර්ථන පිරුවය හොන එක. ඒතර අපි දැන් හොයාගත්තා අයිතිකරුවන්ගේ කොටස සහ නායකරුවන්ගේ කොටස. දැන් අපිට පුළුවන් මේ සමීකරණයට අගයන් ආදේශ කරන්න. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ පිරිවැය කීයද? කීයක් තියෙනවද? ගාන දීලා තියෙන තොරතුරු අනුව අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ කොටස කීයද? කීයද? sorry අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ පිරිවැය කීයද? ගාන දීලා තියෙන තොරතුරු වලට අනුව. කීයද? අවුරුත් උත්තර දෙන්නේ නැහැ 52ක් ඉන්නවා නේද ක්ලාස් පන්තියේ දැන් බය වෙන්නම දැන් එක්සෑම් දින ගොඩක් ඉන්නවා නේද මොකද උත්තරේ 500යි අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ පිරිවැය කීයද 120යි 120යි නේද 0.2යි චත් ලකුණ අයින් කරමු ඊළඟට මේක අපි වැඩි කරන්න ඕනේ අයිතිකරුවන්ගේ කොටස ඇවිල්ලා 50යි 0.5යි මේකට අපි එකතු කරන්න ඕනේ ණය ප්‍රාග්ධනයේ පිරිවැය 10යි ඒක වැඩි කරනවාගේ කොටස 50යි වැඩි කරනවා එක අඩු කිරීම බදු අනුපාතය වෙන 30යි 0.3යි මේක සුළු කරාම වෙනවා බරතබු ප්‍රාග්ධන පිරිවැය හොයන්න බා කාටද තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න මේක අනිවාර්යයෙන්ම ලකුණු 20ක ප්‍රශ්නයක් වෙන පාඩමක් බරතබු ප්‍රාග්ධන පිරිවැය වෙන ලකුණු 20ක් බොහෝ විට එන්න ඉඩ තියෙනවා. මේ වගේ ලේසි ගණනක් නෙමෙයි හැබැයි ඉන්නේ. එතන තියෙන එකම වෙනස තමයි cost of equity මේ වගේ 20යි කියලා දෙන්නේ නැහැ. ඒ වගේම ණයකරුවන්ගේ පිරිවැය 10යි කියලා මේ විදිහට දෙන්නේ නැහැ. මේ දෙක හොයාගෙන තමයි මේකට අගයන් ආදේශ කරන්න ඕනේ. ඒතර සාමාන්‍යයෙන් මේ වගේ ගානක cost of equity වෙන ලකුණු 5ක් දෙනවා. ණය ප්‍රාග්ධනයේ පිරිවැය වෙන ලකුණු 5ක් දෙනවා. වගේම මේ සමීකරණයට ආදේශ කළ උත්තරේ හොයාගන්න ලකුණු 5ක් දෙනවා. තවම අක්කර තියරි ප්‍රශ්නෙක ලකුණු 5ක් දෙනවා. ඒක තමයි ලකුණු 20 හැම්බෙන්නේ. බලන්න උත්තරේ කීයද කියලා. තේරුණාද නැද්ද? තේරුණා නැත්නම් මේක හැදුවේ නැහැ නේද කලින්? මතක නැහැ අපි හැදුවා කියලා වෙන දෙයක්. අදනේ හැදුවේ ඉස්සලා. කලින් හැදුවද? හැදුවේ නැහැ නේද? හරි. මේ තමයි එහෙනම් බරතබු ප්‍රාග්ධන පිරිවැය වෙන විදිහ අමාරුද? හරිම ලේසි නේද? කමදේ මේ සමීකරණේ පොඩ්ඩක් මතක තියාගන්න තියෙනවා. ඒකත් ඉතින් මතක තියාගන්න දෙයක් නැහැ මතක ගන්න තියෙන්නේ. අදාළ පිරිවැය අදාළ කොටසෙන් වැඩි කරන්න තියෙනවා. අදාළ පිරිවැය අදාළ කොටසෙන් වැඩි කරනවා. ණය ප්‍රාග්ධනයේ තියෙන තැන විතරක් 1 - t කියලා එකක් ගන්නවා එච්චරයි. කටපාඩම් කරන්න දෙයක් නැහැ. විදිහට තමයි මේ 13.5 එන්නේ. හරි මේ ටික අවශ්‍ය වෙන්නේ නැහැ දැනට. ඒක කරමු. ඔන්න මේ ගාන අපිට දීලා තියෙනවා බරතබු ප්‍රාග්ධන පිරිවැය 112යි කියලා. ඒතර මේ දැන් මේ 112 අද පෙරදිනවර ඉගෙන ගන්න. 112 විදිහට හදලා තමයි මේ 112යි කියලා දීලා තියෙන්නේ. එතකොට වෙනස් කළ අපි දැන් කතා කරන්නේ MIRR අරන්නේ modified internal rate of return. නැත්නම් වෙනස් කළ අභ්‍යන්තර ඵලදා අනුපාතය. ඒතර මේ වගේ ගානක් දුන්නොත් ඉස්සෙල්ලාම අපි හොයන්න ඕනේ අනාගත වටිනාකම. මොකද්ද මේ අනාගත වටිනාකම කියලා කියන්නේ?
ඒ හැමෝම දන්නවා. මොකද අනාගත වටිනාකම කියලා කියන්නේ? අද අපි කිසියම් මුදල් ප්‍රමාණයක් ඉතුරු කරොත් කිසියම් පොලි අනුපාතයක යටතේ අදාළ ආයෝජනය කල්පිරන දවසේදී ලැබෙන අගයට තමයි අපි කියන්නේ අනාගත වටිනාකම කියලා නේද? එහෙම නේද? ඒ වගේම අපි ඉගෙන ගත්ත සමීකරණයක් අනාගත වටිනාකම ගැන ඉගෙන ගත්තද නැද්ද? ඉගෙන ගත්තද නැද්ද? ඉගෙන ගත්තා නේද? ඒක කවුරුත්ම කතා කරන්නේ නැහැ මොකද හේතුව? දැන් කතා කරනවා ටික කීප දෙනෙක් හරි. අපි අනාගත වටිනාකම ඉගෙන ගත්තද නැද්ද? ඉගෙන ගත්තා සර්. ඉගෙන ගත්තා නේද? සමීකරණයක් මතකද මේ වගේ? අනාගත වටිනාකම සමානයි වර්තමාන PV වර 1 ධන දෙවෙනි බලය නේද? මේක මේකට අපි ඉගෙන ගන්න. එවනම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ එක් මුදල් ප්‍රවාහය අනාගත වටිනාකම හොයන්න ඕනේ. කවදද මේ අනාගත වටිනාකම හොයන්න ඕනේ? ව්‍යාපෘතිය අවසන් වන දවසට වටිනාකම ඉස්සෙල්ලා හොයන්න ඕනේ. ඒක තමයි MIRR ක්‍රමේ පියවර. ඉස්සෙල්ලා මුදල් ප්‍රවාහය ටික අපෝ ලියාගමු. ඒක මුදල් ප්‍රවාහය ටික නේද? එක්සෑම් එකේ ඇවිල්ලා නැහැ MIRR හොයන්න. එතන සමහර මේ සැරේ අහන්නත් පුළුවන් නේද? මේ තමයි කාලයන් ටික දැනගතන හතර අවුරුදු 4ක් තියෙනවා මේ ව්‍යාපෘතිය. එහෙමනම් කාට හරි කියන්න පුළුවන්ද මේ 3800 අනාගත වටිනාකම කීයද? අපි හොයන්නේ කවදද අනාගත වටිනාකම? අපි අනාගත වටිනාකම හොයන්නේ මේ ව්‍යාපෘතිය අවසන් වන දවසට. ඒතර මේ ව්‍යාපෘතිය අවසන් වෙන අවුරුදු 4ක් අවසානයේ. එහෙමනම් මේ 3800 අනාගත වටිනාකම කීයද? කාට හරි කියන්න පුළුවන්. 3800 අනාගත වටිනාකම කීයද? 3800ම 3800 නේද? හතරවෙනි මාස අවසානයේ තමයි 3800 හම්බෙන්නේ. එහෙනම් 3800ම තමයි මේකේ අනාගත වටිනාකම. ඊළඟට ඉවරම දැන් 4000. 4000 අනාගත වටිනාකම වෙන්නේ කොහොමද? 4000 වැඩි කිරීම ධන යුව මේ පාඩමේදී R වෙනුවට භාවිතා කරන්නේ weighted average cost of capital කියලා නේද? නම් 0.1 කාලය කොච්චරද? කාලය කොච්චරද? අපි දැන් මේ 4000 හම්බෙන්නේ තුන්වෙනි වසර අවසාන. අපි හොයන්න ඕනේ අපි මෙතන උපකල්පනය කරනවා තුන්වෙනි වසර අවසානයේ හම්බෙන මුදල් ප්‍රවාහය බරතැබූ ප්‍රාර්ථන පිරිවැය යටතේ නැවත මේ ව්‍යාපෘතිය අවසන් වන දවස දක්වා ආයෝජනය කරනවා කියලා උපකල්පනය තමයි අපි කරන්නේ. ඒක උපකල්පනය මොකක්ද? තුන්වෙනි වසර අවසානයේ හම්බෙන මේ 4000 මේ ව්‍යාපෘතිය අවසන් වන දිනය දක්වා බරතැබූ ප්‍රාර්ථන පිරිවැය යටතේ ආයෝජනය කරනවා කියලා උපකල්පනයක් යටතේ තමයි මේ ගාන හදන්නේ. එහෙමනම් කොච්චර කාලයකට අපි හොයන්න ඕනද? මෙතන එන්නෝලගේ කීයද? එකයි. එකයි. මොකද 3 ඉඳලා 4 වෙනකන් නේද? එක අවුරුද්දයි තියෙන්නේ. එහෙනම් එන්නෝලගේ එකයි. සුළු කරොත් උත්තරේ එනවා 4480ක්. 3800මයි අනාගත වටිනාකම වෙනසක් නැහැ. දශම ස්ථාන දෙකකට හදන්න ගාන හදනකොට රට හදන්න එපා. මේ ඉලක්කම් පේනව නේද ඔයාලට? ඔයාලට Excel sheet එක. පේන්නේ නැත්නම් කියන්න. පේනවද නැද්ද? පේනව නේද? පේනවා සර්. එහෙමනම් ඊළඟට 3100යි 1400 අනාගත වටිනාකම යන අනේ 3100 1400 අපි එතන විපකල්පනය කරනවා දෙවෙනි වසර අවසානයේ හම්බ වෙන 3100 බරතැබූ ප්‍රාග්ධන පිරිවෙය යටතේ නැවත ව්‍යාපෘති අවසන් වන දවස් දක්වා ආයෝජනය කරනවා කියලා. නම් වෙන 3100 1400 අනාගත වටිනාකම කීයද?
3100යි. උත්තර හැමෝටම දෙල්ලති කියලා මම හිතනවා. 1966. මේ තමයි මේ ව්‍යාපෘතිය අනාගත වටිනාකම. මේ ටික ඔක්කොම එකතුවට තමයි ව්‍යාපෘතිය අනාගත වටිනාකම කියලා කියන්නේ. මේ ව්‍යාපෘතිය අනාගත වටිනාකම කියලා 14135.54. මේ තමයි අපේ මේ ව්‍යාපෘතියේ future value එක. අනාගත වටිනාකම. මේ ව්‍යාපෘතිය අද අපි කොච්චර මුදලක් ආයෝජනය කරනවද? අද ආයෝජනය කරන මුදල තමයි 7700. මේ ව්‍යාපෘතියේ අද වටිනාකම නැත්නම් අද ආයෝජනය කරනවා 7700. ඒතර MIRR කියලා කියන්නේ මේ ව්‍යාපෘතියේ අනාගත වටිනාකම කිසියම් වට්ටම් අනුපාතිකයකින් වට්ටම් කරාට පස්සේ ඒ වට්ටම් කරපු අගය ව්‍යාපෘතියේ ආරම්භක පිරිවැයට සමාන වුණොත් ඒ වට්ටම් අනුපාතිකයට තමයි MIRR කියලා කියන්නේ. ගානක් හදලා බලමු ටිකක් පැටලෙන්නේ නැති. දිලා තියෙන තොරතුරු මොනවද? මේ ව්‍යාපෘතිය අනාගත වටිනාකම 14135.54. අගේ මේ ව්‍යාපෘතියේ ආරම්භය අපි වේදම් කරා 7700. හරි? වර්තමාන අගය හැටියට අපි ගන්න. ඊළඟට මේකේ කාලය ගත්තොත් මේ ව්‍යාපෘතිය අවුරුදු 4ක ව්‍යාපෘතිය. මනම් මේ තොරතුරු දීලා R හොයන්න කිව්වා. හොයන්න පුළුවන් නේද අපිට? මෙන්න මේ R හෙව්වොත් මේ R ට තමයි අපි MIRR කියලා කියන්නේ. පැහැදිලිද? ඉස්සලා මොකද කරේ? සියලුම මුදල් ප්‍රවාහයන්ගේ අනාගත වටිනාකම් හොයලා ව්‍යාපෘතියේ මුළු අනාගත වටිනාකම හෙව්වා. ඊළඟට මේ මුළු අනාගත වටිනාකම ගන්නවා නම් ඒකට අපි කිව්වා future value කියලා. ඊළඟට ආරම්භයේ විධාන කළපු මුදල present value කාලය ඇවිල්ලා 4යි. මේ තොරතුරු දීලා R හෙව්වොත් මෙන්න මේ R ට තමයි MIRR කියලා කියන අපේ සමීකරණය මොකක්ද? අනාගත වටිනාකම සමානයි කියන සමීකරණය. වර්තමාන අගය වැඩි කිරීම එක ධන R වල වෙනි බලය නේද? මේ සමීකරණය මම කිව්වා සාධක 4න් ඕනෑම 3ක් දුන්නොත් අනිත් එක හොයන්න පුළුවන් වෙන්නේ කියලා නේද? 4න් 3ක් දුන්නොත් අනිත් එක හොයන්න පුළුවන් වෙන්න ඕනි කියලා. එහෙනම් මේ සාධක 4න් අපිට දැන් හොයන්න තියෙන්නේ මේ R වල අගය. මේ R ගෙවුවොත් මේ R ට තමයි අපි MIRR කියලා කියන්නේ. එවනම් MIRR කියලා කියන්නේ මොකක්ද? කිසියම් ව්‍යාපෘතියක අනාගත වටිනාකම කිසියම් පොලි අනුපාතකයක් යටතේ වට්ටම් කරොත් ඒ වට්ටම් කරාට පස්සේ නාගය ඒ ව්‍යාපෘතිය ආරම්භක පිරිවැයට සමාන වුණොත් අන්න ඒ වට්ටම් අනුපාතකයට තමයි MIRR කියලා කියන්නේ. පැහැදිලි නේද? හරි. එහෙනම් මේ සමීකරණයට අගයන් ආදිශ කරලා උත්තරේ ගන්න බලන්න 135.54 සමානයි වර්තමාන අගය 7700යි. එදන R වල අග අපි දන්නේ නැහැ. අපි කාලය දන්නවා අවුරුදු 4යි කියලා. බලන්න බලන්න. ඉතින් ගණන් හැදුවා නේද පන්ති? බලන්න. ඉතින් ගන්නවා වර්ගයක් අයින් කරන්න මොකද කරන්නේ? වර්ගමූලය ගන්න ඕනේ කියලා නේද අපි කතා කරන්නේ. අදලා බලන්න R වල අගය කීයද කියලා. එන්නේ R ට තමයි අපි MIRR කියලා කියන්නේ. මේ ඉගෙන ගන්න කීවෙනි ක්‍රමයද? ඉස්සලාම ඉගෙන ගත්ත අපස ගෙවෙන කාලය, ඊළඟ ඉගෙන ගත්ත වට්ටම් කළ අපස ගෙවෙන කාලය, ඊළඟ අපි හොයාගත්ත MTV, ඊළඟ ඉගෙන ගත්ත IRR, අපි ඉගෙන ගන්නවා MIRR. මේ තමයි පස්වෙනි ක්‍රමය. තව එක ක්‍රමයක් ඉගෙන ගන්න. ඔයලා බලන්න විනාඩි 3ක් දෙන්න. මතක් වෙන්නත් එක්ක හලන්න මන්තනේ. මේ වගේ ගණන් එක්සෑම් එකේ ආව ඉන්න තිබ්බ නේද? අන්තිමට තිබ්බ එක්සෑම් එකෙත් මේ වගේ ගණනක් ඉන්න තිබ්බා. R වල අගය හොයන්න ඉන්න තිබ්බ නේද? ඉතින් පළවෙනි දවසේ මේ සමීකරණ ඉගෙන ගද්දි මම කිව්වා මේ සමීකරණය අපි බොහෝ තැන්වල භාවිතා කරනවා කියලා නේද? ඒ වගේම පේන ඇති ගොඩක් තැන්වල මේ සමීකරණ අපි භාවිතා කරනවා නේද? මෙතෙන්දී විතරක් නෙමෙයි අනාගතයේ අපි තව පාඩම් ඉගෙන ගන්නවා. ඒ පාඩම් වල මේ සමීකරණ මේ විදිහටම භාවිතා කරනවා.
අද පය උත්තරය කියන්න බලන්න. සියයට 16.4 කීයද? 16.4 බලමු අපි හරිද කියලා. අනිත් අර දා විනාඩි දෙකක් දෙන්න හදන්න බලන්න තනිය. හරි අපිට පුළුවන් ඉස්සෙල්ලාම 7700 අයින් කරන්න. 7700 අයින් කරනවා කියන්නේ 14125 දෙන්න පුළුවන්. වෙන උත්තරේ 1.0 අපි ලියන්න පුළුවන් මේ යගේ සමානයි කදන R වල 4 වෙනි බලය ඉන්නේ. දැන් අපිට පුළුවන් 4 වෙනි බලය අයින් කරන්න. මොකද කරන්න ඕන? බලයක් අයින් කරන්න මොකද කරන්නේ? මතක නම් මොකද අපි කරන්නේ? වර්ගමූලය. ඔව් දෙපැත්තටම 4 වර්ගමූලය ගන්න වෙනවා නේද? එහෙනම් මෙතන ගත්තොත් දැන් 4 වෙනි වර්ගමූලය ගත්තොත් වේදර වරහන් වල මේ ලකුණයි එක වෙදීම 4යි දැම්මොත් ඒ ඉන්නේ වර්ගමූලය. මේ පොත් වර්ගමූලය දිලා 1.164යි සමානයි 1.8. එහෙනම් දැන් පුළුවන් අපිට R අයින් කරන්න. R එක අයින් කරන්න පුළුවන් දෙපැත්තෙම එක අයින් කරා නේද? මෙතනිනුත් 1.6 අඩු කිරීම එක අඩු කිරීම එක සමාන වෙනවා. නම් R සමානයි 0.1 ප්‍රශ්න ලකුණක් කියලා ගත්තොත් උත්තරය එන්නේ 16.4. මේ හා ආසන්නගයක් ආවද? ගොඩක් උත්තර අවිලා දෙන කටිය නේද? සමහරුන්ට 19.2 අවිලා තියෙනවා, 1.5 අවිලා තියෙනවා, 36.5 අවිලා තියෙනවා නේද? ඒක උත්තර අවිලා තියෙනවා නේද? හරිම උත්තරේ තමයි 16.4. පැහැදිලිද හදුවට? කාට හරි තේරෙන්න නැති කෙනෙක් ඉන්නවද? තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද? සායික් පරප්පඩක් කියන ගණනය කරපේට සතා පරප්පඩක් කියන. හරි. ඉස්සල්ලා මොකද අපි කරේ? දැන් මෙතන 7700 තියෙනවා නේද? ඒතර 7700 අයින් කරන්න දෙපැත්තම 7700ෙන් බෙදුවා. මේ පැත්තේ 7700 අයින් වෙනවා. 14135.54 7700 බෙදුවා වෙනවා 1.835 5.7 එතන මම පැහැදිලිද? හරි සර්. ඊළඟට අපි කරේ මේ 4 වෙනි වර්ගය අයින් කරපු. ඒතර වර්ගයක් අයින් කරන්න වර්ගමූලය ගන්න ඕනේ නේද? වර්ගමූලය එතන 4 වර්ගමූලය ගත්තම මේ බලය අයින් වෙලා යනවා.
මේ පැත්තට එනවා මේ උත්තරේ 4 වෙනි වර්ගමූලය ගත්තා. මේ තියෙන්නේ 4 වෙනි වර්ගමූලය. ඇත් මාක් එක දාලා 1 බෙදීම 4 කියන්නේ 1.83 4 වෙනි වර්ගමූලය කියන්නේ. ඒ වර්ගමූලය ගත්තාම වෙන උත්තරය 1.164 සමානයි 1.9. එතන නිකම් පැහැදිලිද ආයේ? දෙපැත්තටම 4 වර්ගමූලය ගත්තා. පැහැදිලිද? පැහැදිලි නැද්ද? උතන 4 වර්ගමූලය ගන්න අර අනිත් විදියට නෙමෙයි කියන්නේ. එක බෙදීම 4 නෙවෙයි අර තියෙන අර ස්ක්වයර් රූට් එක වගේ එක yx කියන එකද? ස්ක්වයර් රූට් මාක් කර දැම්මත් මේ උත්තරේම තමයි එන්නේ. ඒක 4 පස්සේද දාන්න ඕනේ. මොකද මම ඒ විදියට කරේ. හැබැයි මට ආවේ වෙන උත්තරයක්. ඒ උත්තරෙම එන්න ඕනේ. වෙනසක් වෙන්න බෑ. හරි මම එහෙනම් එක බෙදීම 4 යූස් කරනවා. හරි. කොහොම කරත් එකම උත්තරේ එන්න ඕනේ. අපි මෙතනදී මතක තියාගන්න ඕනේ දේ තමයි 4 වර්ගමූලය තමයි ගන්න ඕනේ කොහොමද? 4 වර්ගමූලය ගත්තාම වෙනවා 1.164 බිංදුව. ඊළඟට සමාන වෙන 1.r රටත් එක අයින් කරාම මේ පැත්තනොත් එකක් අයින් කරනවා. ඒ උත්තරේ එනවා r සමානයි 0.164 බිංදුව. ප්‍රතිශත ලකුණක් හැටියට මාරු කරොත් 16.4 බිංදුව. පැහැදිලිද? උත්තරය අපේට පැහැදිලි නැද්ද? පැහැදිලි නේද? ඉස්සර තේරෙන්නේ නැගි බර පැහැදිලි වුණා නේද? හරි මේ වගේ ගණන් බොහෝ විට එක්සෑම් එකේ එන්න පුළුවන්. අන්තිමට දීප එක්සෑම් එකේත් මේ වගේම ගණන් තිබ්බා. කියන්නේ මේ අනාගත වටිනාකමයි වර්තමාන අගයයි කාලය දීලා r හොයන්න ඇවිල්ලා තිබ්බා. ඒ වගේ ගණන් එන්න පුළුවන්. ගෙදරදී පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. ඒතර මේ r ට තමයි MIRR කියලා කියන්නේ. අපි මොකද කරේ අතට MIRR හෙව්වා. දැන් MIRR හොයන විදිය පැහැදිලිද? ඉස්සලාම මොකද කරේ? සියලුම මුදල් ප්‍රවාහයන්ගේ අනාගත වටිනාකම හෙව්වා. ඊපස්සේ මේ අනාගත වටිනාකම කිසියම් වට්ටම් අනුපාතයකින් වට්ටම් කරාට පස්සේ ඒනගේ 7700ට සමාන වෙනවා කියලා මේ බැලුවේ. ඒක තමයි වර්තමානගේ 7700යි අනාගත වටිනාකම 14135යි කාලය 4යි ගත්තා. එහෙම තියලා r මේ සමීකරණ වයිතා කරලා r හෙව්වා. ඒ හොයපු r වලට තමයි MIRR කියලා කිව්වේ. 16.4 බිංදුව තමයි MIRR RR. ඒතර MIRR හොයපෙටි පැහැදිලිද? පැහැදිලි නැද්ද? පැහැදිලි නැද්ද? පැහැදිලි සර්. අයිය අපිට MIRR අවශ්‍ය නැත්තට ඊළඟ ප්‍රශ්න. අයිය අපි MIRR ක්‍රමයක් හොයලා. IRR ක්‍රමයේදී අඩුපාඩු නිසා. මොනවද තිබ්බ අඩුපාඩු? ඒ නිසා තමයි MIRR අවශ්‍ය වෙන්නේ. IRR ක්‍රමයේ අඩුපාඩු තමයි MIRR ක්‍රමයේ වාසි. අනිත් පැත්තෙන් ගත්තා. මොකද IRR ක්‍රමයේදී අඩුපාඩු. ඒ නිසා තමයි MIRR අවශ්‍ය වෙන්නේ. මොකක්ද අඩුපාඩු? අසාමාන්‍ය මූල්‍ය ප්‍රදාන අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනවා නම් භාවිතා කරන්න බෑ. අනිත් එක IRR ක්‍රමයේ උපකල්පනය මොකක්ද? අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ මොන අනුපාතයද? IRR ක්‍රමයේ යටතේ. IRR අනුපාතය. ඒ කියන්නේ මේ වඩාත් නිවැරදි කියලා අපි කිව්වා වෙන්න ඕනේ බර තැබූ ප්‍රාග්ධන පිළිවෙලට කියන. ඒ නිසා තමයි අපි මේ බර තැබූ ප්‍රාග්ධන පිළිවෙල මෙතනදි ගත්තේ. ඒක උපකල්පනය කරනවා. අනාගත මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ බර තැබූ ප්‍රාග්ධන පිළිවෙලට කියන. ඒ නිසා මේ අඩුපාඩු දෙකම MIRR ක්‍රමයේ නෑ නේද? නිසා තමයි IRR ක්‍රමයට සාපේක්ෂව MIRR ක්‍රමය සුදුසු වෙන්නේ. ඒ වගේ ප්‍රශ්න එක්සෑම් එකේ අහන්න පුළුවන්. අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි IRR ක්‍රමයට සාපේක්ෂව MIRR ක්‍රමය වඩාත් සුදුසු වේ. විස්තර කරන්න කියලා කිව්වොත් ඔක තමයි ලියන්න තියෙන්නේ. ඊළඟ MIRR ක්‍රමය යටතේ ව්‍යාපෘතියක් තෝරගන්නේ කොහොමද? ඊළඟ ප්‍රශ්න. මේ ව්‍යාපෘතිය ගත්තොත් අපිට ආවා MIRR අගය 16.4 බිංදුවයි බර තැබූ ප්‍රාග්ධන පිළිවෙල ආවා. බර තැබූ ප්‍රාග්ධන පිළිවෙල දීලා තිබ්බ 12යි කියලා. මේ ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය කරනවද නැද්ද? ඊළඟ ප්‍රශ්න. අන්න අහුවොත් මොකක්ද අගය තියෙන්නේ? MIRR වලගේ 16.4 බිංදුවයි බර තැබූ ප්‍රාග්ධන පිළිවෙල 12යි. මේ ගන්න. ඔයා මේ ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය කරනවද නැද්ද? ආයෝජනය කරනවා. MIRR ක්‍රමයටදී ව්‍යාපෘතියක් තෝරගatti ඉස්සල්ලාම බලන්න ඕනේ ව්‍යාපෘති දෙක ස්වාධීනද අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරද කියලා. දැන් mutually exclusive. එයාලනේ කතා කරන්නේ. mutually exclusive කියලා කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියන්නේ.
අපි එහෙන් කිව්වොත් එක් ව්‍යාපෘතියක් නිසා අනිත් ව්‍යාපෘතියට බලපෑමක් තියෙනවා නම් ඒවට අපි කිව්වා mutually exclusive projects කියලා නේද? ව්‍යාපෘතියක් ස්වාධීන නම් MIRR අගය බරතබු ප්‍රාග්ධන පිළිවෙලට වඩා වැඩි සියලුම ව්‍යාපෘතිවල අපි මුදල් ආයෝජනය කරන්න ඕනේ. අපිට තියාගන්න ව්‍යාපෘතියක් ස්වාධීන නම් දැන් අපි සංසන්දනය කරන්න ඕනේ MIRR අගයයි බරතබු ප්‍රාග්ධන පිළිවෙලයි. එහෙම සංසන්දනය කරන වෙලාවේදී MIRR අගය බරතබු ප්‍රාග්ධන පිළිවෙලට වඩා වැඩි සියලුම ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කරන්න ව්‍යාපෘතියක් ස්වාධීන නම්. පැහැදිලිද? පැහැදිලි නේද? ව්‍යාපෘතියක් අන්වන වශයෙන් බහිෂ්කාර නම් වැඩිම MIRR අගයක් තියෙන ව්‍යාපෘතිය තමයි මුදල් ආයෝජනය කරන්න ඕනේ. බලමු මේ තමයි A කියන ව්‍යාපෘතිය. මේ කතා කරේ A කියන ව්‍යාපෘතිය, තව ව්‍යාපෘතියක් තියෙනවා B කියන ව්‍යාපෘතිය. ඒක MIRR වලගේ 120යි. C කියලා ව්‍යාපෘතියක් තියෙනවා. ඒක MIRR වලගේ 108යි. මේ ව්‍යාපෘති තුනේම බරතබු ප්‍රාග්ධන පිළිවෙලයි 110. මේ ව්‍යාපෘති ස්වාධීන නම් මොන ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කරන්නේ කියන බා මෙගිල දෙන තොරතුරු වලින් ව්‍යාපෘති තුනක් තියෙනවා ABC කියලා MIRR දීලා තිනවා බරතබු ප්‍රාග්ධන පිළිවෙල දීලා තියෙනවා. මේ ව්‍යාපෘති තුනම ස්වාධීන නම් මොන ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කරන්නේ කියන බා ABC මේ ව්‍යාපෘති ස්වාධීන නම් A සහ B වල විතරයි අපි මුදල් ආයෝජනය කරන්නේ. A සහ B වල විතරයි MIRR වල අගය බරතබු ප්‍රාග්ධන පිළිවෙලට වඩා වැඩි නේද? ඔව් ඒ නිසා තමයි අපි A සහ B වල විතරක් මුදල් ආයෝජනය කරන්නේ. ඇයි අපි C වල ආයෝජනය කරන්නේ නැත්තේ? C වල ආයෝජනය කරන්නේ නැත්තේ MIRR අගය weighted average cost of capital වලට වඩා අඩු නිසා. ඒ වගේ ව්‍යාපෘති මුදල් ආයෝජනය කරොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මොකද වෙන්නේ? MIRR 8යි weighted average cost of capital 12යි. ඒ වගේ එක මුදල් ආයෝජනය කරොත් මොකද වෙන්නේ පුළුවන්? මොකක්ද තියෙන ගැටලුව? අයිස් කරුමේ ධනය අඩු වෙනවා. ධනය උපරිම වෙන්නේ නැහැ. ධනය උපරිම වෙන්නේ ඒක ධනය හානි වෙනවා. ඒ වගේ ව්‍යාපෘතික මුදල් ආයෝජනය කරනවා. ඒ නිසා තමයි මුදල් ආයෝජනය කරන්නේ නැත්තේ. ඒ වගේම අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් මොන ව්‍යාපෘතිද ආයෝජනය කරන්නේ? ව්‍යාපෘති අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරන ABC කියන තුනම අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. එහෙනම් මොකේද ආයෝජනය? B වල විතරයි ආයෝජනය කරන්නේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් වැඩිම MIRR අගයක් තියෙන ව්‍යාපෘතිය තමයි මුදල් ආයෝජනය කරනවා. හරි. එතකොට MIRR යටතේ ඕ ටික තමයි දැනගන්න ඕනේ. පැහැදිලිද? තේරුණාද තැනක් තියෙනවා? ඔව් සර්. එහෙනම් තියමු අපේ ප්‍රසන්ටේෂන් එකට. දැන් කතා කරා අභ්‍යන්තර ඵලදාන අනුපාතය සාමාන්‍ය මුදල් ප්‍රවාහයෙන් කතා කරා. දැන් අසමාන ජීවන කාල කියන්නේ මෙන්න මේ වගේ ව්‍යාපෘති දෙක ගත්තොත් පළවෙනි ව්‍යාපෘති අවුරුදු දෙකෙන් අවසන් වෙනවා. ඊළඟ ව්‍යාපෘති අවුරුදු 4යි නේද? මේ ව්‍යාපෘති දෙකේ ජීවන කාල සමාන නැහැ. එකක් දෙකකින් ඉවර වෙනවා අනිත් එක 4කින් ඉවර වෙනවා. මෙතන මේ වගේ වල තමයි අසමාන ජීවන කාල සහිත ව්‍යාපෘති කියලා කියන්නේ. ඒ වගේ ව්‍යාපෘතියක් දැක්කොත් කරන්න තියෙන එකම දේ තමයි අපේ එක්සෑම් එකේ මේ ගාන මේ විදිහටම ඇවිල්ලා තිබ්බා. එතනදී මේ මුදල් ප්‍රවාහයන් වට්ටම් කරලා වැඩිම LP වගේක් තියෙන ව්‍යාපෘතිය තෝරගත්තා නම් ලකුණු 10ම දුන්නා. මොකද එක්සෑම් එකේ තිබුණු මාකින් ස්කීම් එක වැරදි අතරම නිවැරදි වෙන්න ඕනේ. හරිම ක්‍රමය තමයි අසමාන ජීවන කාලයක් යටතේ ගානක් දීලා තියෙනවා නම් එකක් ප්‍රතිස්ථාපන ක්‍රමයටද ගාන හදන්න ඕනේ. ප්‍රතිස්ථාපන ක්‍රමයටද ගාන හදනවා කියලා කියන්නේ එතෙන්දී අපි උපකල්පනය කරනවා අර අඩු කාලයක් යටතේ ඉවර වෙන ව්‍යාපෘතිය නැවත ඉතුරු කාලයට ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් අර ව්‍යාපෘතිය අවුරුදු 4ක් තිබ්බනේ. නමුත් S ව්‍යාපෘතිය තිබ්බ අවුරුදු 2යි. ඉතින් අපි උපකල්පනය කරනවා මේ S කියන ව්‍යාපෘතිය නැවත අවුරුදු 2කට ක්‍රියාත්මක කරනවා. දැන් මොකද කරන්නේ? දැන් ව්‍යාපෘති දෙකේම ජීවන කාල සමානද අසමානද? මේ උපකල්පනය යටතේ සමානයි. ඒතර මේ විදිහට උපකල්පනය කරලා ගාන හැදුවොත් ඒතර මේ විදිහට උපකල්පනය කළා තමයි ගාන හදන්න ඕනේ. නමුත් එක්සෑම් එකේ එහෙම නොවුනත් ලකුණු දුන්නා. ඒක කමන්නේ.
මොකද නිවැරදිම ක්‍රමය වෙන්න ඕනේ මගේ ප්‍රතිස්ථාපන ක්‍රමයට දෙන මේ ගාන හදන්න. ප්‍රතිස්ථාපන ක්‍රමයේදී උපකල්පනය කරනවා අඩු කාලයෙන් ඉවර වෙන ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක වෙනවා කියලා උපකල්පනය කළා තමයි ගාන හදන්නේ. ඒතර මේ වගේ දැන් මේ ව්‍යාපෘති S වල මේ මුදල් ප්‍රවාහය ගත්තොත් සාමාන්‍ය එකද අසාමාන්‍ය එකද? කල්පනා කරලා කියන්න බෑ. අසාමාන්‍ය. අසාමාන්‍ය. ඇයි අසාමාන්‍ය උනේ? ඍණ තිබිලා ධන වුණා, ධන ඉඳලා ඍණ වුණා, ඍණ ඉඳලා අපව ධන වුණා නේද? ඒ ලකුණ කීපවතාවක් මාරු වෙනවා. ඒතර මේක අසාමාන්‍ය මුදල් ප්‍රවාහය. එහෙමනම් අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙන වෙලාවක භාවිතා කරන්න පුළුවන් ක්‍රම මොනවද? ව්‍යාපෘතියක් ගැනීම සඳහා භාවිතා කළ හැකි ක්‍රම මොනවද? අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනවා. අපි ඉගෙන ගන්න. NPV MIR. NPV භාවිතා කරන්න පුළුවන්, MIR භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අභ්‍යන්තර ඵලදානුපාතය අභ්‍යන්තර ඵලදානුපාතය භාවිතා කරන්න බෑ. පිළිගෙවුම් කාලය නැත්නම් ආපසු ගෙවීම් කාලය භාවිතා කරන්න පුළුවන්. ඒතර අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් දිනන භාවිතා කරන ක්‍රම තමයි ආපසු ගෙවීම් කාලය පුළුවන්, NPV ක්‍රමය පුළුවන්, ඒ වගේම වෙනස් කළ අභ්‍යන්තර ඵලදානුපාතය පුළුවන්. ඒතර මේ ක්‍රම තුන තමයි අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට භාවිතා කරන්න පුළුවන් ක්‍රම. අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට භාවිතා කරන්න බැරි ක්‍රමය මොකක්ද? මොකක්ද බැරි ක්‍රමය? IRR භාවිතා කරන්න බෑ. IRR භාවිතා කරන්න බැරි වෙන්න හේතුව තමයි අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙන වෙලාවක IRR හෙව්වොත් IRR රටයන් කීපයක් වෙනවා නේද? ඒකට වඩා වැඩි අගයක් එනවා. ඒක තමයි අපි මේ වෙලාවේදී IRR ක්‍රමය භාවිතා කරන්නේ. හරි. ඊළඟට තියෙනවා ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණය කියලා එකක්. ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණය කියලා කියන්නේ අපි ඉගෙන ගත්ත ව්‍යාපෘති ස්වාධීන නම් සියලුම ධන NPV වගේක් තියෙන ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කරන්න කියලා. නමුත් එසේ ආයෝජනය කරන ව්‍යාපාරයට සල්ලි තියෙනවා. උදාහරණයක් අපි ගත්තොත් ආයෙත් Excel එකට ගියොත් ව්‍යාපෘති තුනක් තියෙනවා. මේ ව්‍යාපෘති ගත්තොත් ආරම්භක ආයෝජනය ගත්තොත් initial investment ආරම්භක ආයෝජනය මේ ව්‍යාපෘතියට මිලියන 100ක් ඕනේ. මේ ව්‍යාපෘතියට මිලියන 200ක් ඕනේ. මේ ව්‍යාපෘතියට මිලියන 50ක් ඕනේ. ඒතර NPV ගැන ගත්තොත් මේ ව්‍යාපෘතියේ NPV අගය 30යි. මේ ව්‍යාපෘතියේ NPV අගය 20යි. මේ ව්‍යාපෘතියේ NPV අගය 25යි. මේ යකම්පියක් පොතල්තනේ කරේ. ඒ වගේම මේ ව්‍යාපෘති ඔක්කොම ස්වාධීනයි කියන්නේ. අපි ස්වාධීනන අපි ඉගෙන ගත්තා NPV ධනාගයක් ගන්නා සියලුම ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කළ යුතුයි කියලා. හැබැයි මෙහෙම ආයෝජනය කරන්න ගියොත් ව්‍යාපාරයට ප්‍රාග්ධනය කොච්චරක් අවශ්‍යද? 100යි 200යි 50යි 350ක ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා මේ ව්‍යාපෘති තුනෙන් මුදල් ආයෝජනය කරන්න ගියොත්. හැබැයි එහෙම ලේසියෙන් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය රැස් කරන්න පුළුවන්. ඕන තරම් ප්‍රාග්ධනය රැස් කරන්න පුළුවන්. පුළුවන් ප්‍රාග්ධනය ඕන තරම් රැස් කරන්න. ඕන තරම් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය රැස් කරන්න පුළුවන්. ඕන තරම් ණයකරුවන්ගේ ප්‍රාග්ධනය ගන්න පුළුවන්. බෑ නේද? එතන පොඩි ලිමිටේෂන් එකක් වෙනවා නේද? අපි ධන NPV වගේක් ගන්න සීලම් ව්‍යාපෘති මුදල් ආයෝජනය කරාට එසේ ආයෝජනය කරන්න අවශ්‍ය ප්‍රාග්ධනය නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට තමයි මේ ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණය කියන එක අවශ්‍ය වෙන්නේ. එතනදී ධනාගයක් ගන්න තෝරාගත්ත ව්‍යාපෘති වල විතරයි අපිට මුදල් ආයෝජනය කරන්න වෙන්නේ. ඒකට හේතුව තමයි එහෙම කරන්න හේතුව තමයි අවශ්‍ය ප්‍රාග්ධනය නොමැති නිසා. එතෙන්දී අපිට හිතමු අපිට තියෙන ප්‍රාග්ධනය මේ ව්‍යාපාරේ හොයාගන්න පුළුවන් මිලියන 150ක් විතරයි. එවනම් මොන ව්‍යාපෘතියක් තෝරගන්න? ඔක්කොටම ආයෝජනය කරන්න 350ක් ඕනේ. නමුත් ව්‍යාපාරයේ තියෙන 150යි ප්‍රාග්ධන. මොකද්ද AC මේ වගේ තෝරාගන්න එක තමයි ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණය කියලා කියන්නේ. හැදෙද? ඒ වගේ තීරණ ගැනීමට තමයි ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණය කියලා කියන්නේ. හරි ඒක දැනගත්තාම ඇති. ඊළඟට අවසාන ක්‍රමය තමයි අපි ඉගෙන ගන්න තියෙන 6 වෙනි ක්‍රමය ලාභදායී දර්ශකය. Profitability Index PI කියලා කියනවා. මේක
එක්සෑම් එකට ඇවිල්ලා තිබ්බේ නෑ. නමුත් අන්තිමට තිබ්බ එක්සෑම් එකේ මේක ආවා. මේ ප්‍රශ්න ටික මේ 2019 සැප්තැම්බර් ප්‍රශ්නේ මේ එක්සෑම් ප්‍රශ්න හම්බුණා නේද? මම එවුවා. හම්බුණාද මට? හම්බුණා සර්. නේද? මේ ප්‍රශ්න කරන්න දැන් හැමෝම ඔයගොල්ලන්ට දැන් මේකේ කරන්න බැරි ප්‍රශ්න තමයි මෙන්න මේ ගාන ඔබට දැන්ට කරන්න බෑ. weighted average cost of capital සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න දැන්ට කරන්න බෑ. ඒ අර අනිත් ගණන් දැන් හදන්න පුළුවන්. profitability index එකේ නව ප්‍රශ්න. මේකනේ අපි දැන් හදාගෙන හිටපු ගාන. මේකනේ අපි දැන් හදුවේ. 2018 මාර්තු 2018 මාර්තු profitability index ඇවිල්ලා තියෙනවා. අපි බලමු වෙන එක හදන්න. profitability index හොයන්නේ ඒකට සමීකරණයක් තියෙනවා. සමීකරණය තමයි හරිම ලේසි සමීකරණයක් තියෙන්නේ. ලාභදායක දර්ශක හොයන්න මොකද කරන්න තියෙන්නේ? NPV අගය ආරම්භක ආයෝජනයෙන් බෙදන්න. NPV අගය ආරම්භක ආයෝජනයෙන් බෙදලා එකක් එකතු කරොත් ඒකට තමයි ලාභදායකතා දර්ශකය කියලා කියන්නේ. අදින ලාභදායකතා දර්ශකය කියලා කියන්නේ NPV අගය ආරම්භක ප්‍රාග්ධනයෙන් ආරම්භක ආයෝජනයෙන් බෙදලා ඒකට එකක් එකතු කරොත් ඒකට අපි කියනවා profitability index නැත්නම් ලාභදායකතා දර්ශකය කියලා. අල්ම ලේසි සමීකරණයක් තියෙන්නේ. අපි බලමු මේ ගාන හදන්න. මේ ටික අපි හයිඩ් කරමු ආයෙත්. ටික ඔන්නේ දැන්. මොම NPV හුව නැද්ද? එදදී හදුවා නේද? නේද? ඒක හදන්න නැති කියලා. බලමු වෙන මට්ටම් ගන්නටක් ගන්න. 1400 බෙදීම NPV හැම මොකද කරන්නේ? මට්ටම් කළම දාලා ප්‍රවාහන ඕනේ නේද? 3100 මේක මම හිතන්නේ හැමෝම දැන් හදලා ඇති. බලමු කොහොමද උත්තර හරිද කියලා. මට්ටම් දාලා පස්සේ උත්තර බලමු. මේ උත්තරය මොකටම ආවද? කවදද? ඉතින් හදලා ඉන්නේ නේද? මේ තමයි 7700 වට්ටම් කරපු වගේ 7700 තමයි ආරම්භක පිළිවෙල. NPV ඇවිල්ලා මේ ටික එකතුව 1283.39 මේ උත්තරේ එනවද? ඔව් සර්. මම දැන් අපි NPV හුවා. අනිත් අය හදනවද තාම? දෙදදී හදුවා. ඒ හරිම ලේසියි නේ. පිළිගැවුම් කාලයේ ලකුණු 5යි. වට්ටම් කරන ප්‍රවාහන ලකුණු 5යි. NPV වෙන ලකුණු 3යි. දැන් තමයි තියෙන ලකුණු 5යි, 10යි, 13ක් අරගෙන ඉවරයි නේද? එක්සෑම් එක අමාරු නෑ. තේරුණාද නේද? කොහොමද මේ වගේ ලේසි ප්‍රශ්න ආවත් පාස් රේට් එක හැමදාම 120යි 130යි මම එහෙම වෙන්නේ නැහැ කියලා. හරි බලමු ලාභදායක දර්ශක හොයන්නේ කොහොමද කියලා. ලාභදායක දර්ශක හොයන්නේ
හරිම ලේසි සමීකරණයක් තියෙන්නේ එක ධන NPV බෙදීම ආරම්භක ආයෝජනය initial investment. මේක තමයි ලාභදායකතා දර්ශක වෙන සමීකරණය. නම් මේ ගානට අනුව එක ධන අපි හොයාගත්ත NPV යගේ 1283.39යි ආරම්භක ආයෝජනය වෙලා 7700. උත්තරේ තමයි 1.17. මේ වගේ උත්තරයක් ආවොත් මොකටද? ඔව් සර්. ආවද? ඔව්. මේක තමයි ලාභදායකතා දර්ශකය කියලා කියන්නේ. හරිම ලේසි නේද? උතන් තව ලකුණු 5ක් ගත්තා. දැන් තම ලකුණු 15ක් තියෙන මේ ප්‍රශ්නේ. ඊළඟට බලමු ලාභදායකතා දර්ශකයටදී ව්‍යාපෘතියක් තෝරගන්න විදිහ. එතෙන්දී ආයෙත් ව්‍යාපෘති ස්වාධීනද independent mutually exclusive කියලා බලන්න ඕනේ. mutually exclusive ගන්න වශයෙන් බහිෂ්කාරද කියලා. ඉතින් ආයෙත් ව්‍යාපෘති තුනක් තියෙනවා. ලාභදායක දර්ශක අගයන් තුන එකක් තියෙන 1.167යි. තව එකක් තියෙනවා 1.2යි. ඔය එකක් තියෙනවා 0.5. එතකොට මේ ක්‍රමයේ යටතේ ව්‍යාපෘති ස්වාධීන නම් එතෙන් අපි කියනවා එකට වඩා වැඩි අගයක් ගන්න සියලුම ව්‍යාපෘති වල මුදල් ආයෝජනය කර යුතුයි කියලා කියනවා. එකට වඩා වැඩි අගයක් ගන්න සියලුම ව්‍යාපෘති වල මුදල් ආයෝජනය කළ යුතුයි කියලා කියනවා මේ ක්‍රමයේ යටතේ. එහෙනම් අපි මොනවද ආයෝජනය කරන්නේ? ව්‍යාපෘති ස්වාධීනයි කියලා හිතුවොත් මේ තුනම ස්වාධීනයි කියලා හිතුවොත් අපි මොනවද මුදල් ආයෝජනය කරන්නේ? A B A සහ B එකට වඩා වැඩි සියලු මේ අපි මුදල් ආයෝජනය කළ යුතුයි. ඒ වගේම අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් වැඩිම අගයක් කියන්නේ එකට වඩා වැඩිම අගයක් ගන්නා ව්‍යාපෘති තමයි මුදල් ආයෝජනය කරන්න ඕනේ. එහෙනම් මේක කරනු B. B. මේ විදිහට තමයි මේ ක්‍රමය යටතේ ව්‍යාපෘතියක් තෝරගන්නේ. මොනවාරි ගැටලුවක් තියෙනවද? මේ ක්‍රමයේ තේරුණා. ලාභදායක දර්ශකයේ වගේ තව ක්‍රමයක් තියෙනවා. කියන්නේ මම කලින් ඉගෙන ගත්තා. ඒකේ මුදල් ලැබීම් ප්‍රමාණයන්ගේ වර්තමාන අගය බෙදනවා මුදල් ගෙවීම් ප්‍රමාණයන්ගේ වර්තමාන අගයෙන්. එතකොට ඒකත් ගන්න පුළුවන්ද හොයන්න? ඒකත් මේ වගේ තමයි එකම දේ එන උත්තරේට එකක් එකතු කරා මේ උත්තරේ වෙනවා නේද? ඒකම තමයි අපි කරේ මේ කරේ අපි net cash flow එක ගත්තේ. ඒක සුද්ධ මුදල් ප්‍රවාහයන් වට්ටම් කරලා නේ ගත්තේ. ආවා NPV වගේ ඒකම තමයි කරලා තියෙන්නේ. ලැබීම් ගෙවීම් වල වට්ටම් කරපේක තමයි මේ කරලා තියෙන්නේ. cash flow කියලා අරන් තියෙන්නේ ලැබීම් ගෙවීම් වල සුද්ධයි. ඒක තමයි 1283යි කියලා. එකට එකක් එකතු කරාම ඉන්නේ මේ උත්තරේම තමයි. එතන එකම ප්‍රශ්නේ ඒක ලාභදායක දර්ශකය කියලා ඉගෙන ගත්තා. ඉගෙන ගත්තද? ඔව් සර් ලාභදායක. ඔව් ඒක මේ එකක් එකතු කරලත් නැහැ. ඒක මේ අර බෙදලා විතරයි තියෙන්නේ. මේ පොත්වල සහ මාකින් ස්කීම් එකේ දෙකේම දීලා තියෙන මේ ක්‍රමය තමයි ලාභදායක දර්ශකය. ලාභදායක දර්ශකයේ හොයන සමීකරණය තමයි මේක. ඒ ක්‍රමෙත් වරදක් නැහැ. නමුත් හරිම සමීකරණ මේක තමයි IBSL එකට අනුව මේක තමයි මතක තියාගන්න. ඔය එක එක විදිහට එක එක පොත් ලියන්න පුළුවන්. තේරුණා නේද? IBSL එකට අනුව ලාභ දර්ශකයේ අනුව වෙන්න ඕනේ NPV බෙදීම ආරම්භක ආයෝජන එකට එකක් එකතු කරන්න. ඒකට තමයි ලකුණු දුන්නේ. වල එක එක ලාභ දර්ශකයේ එක එක විදිහට නිර්වචනය කරන්න පුළුවන්. මොකද සිලබස් එක අනුව මතක තියාගන්න දැනට අරක වැරදි නෑද? එහෙනම් ලාභ දර්ශකයට මේ ටික දැනගත්තාම ඇති. ඒක ලාභ දර්ශකයේ ගත්තත් අඩුපාඩුවක් තියෙනවා ලාභ දර්ශකේ. කාටද කියන්න පුළුවන්? මොකක්ද අඩුපාඩුවක් තියෙන්නේ මේ ක්‍රමේ?
මේ ක්‍රමේ මොන අඩුපාඩු තියෙනවද? මේ ක්‍රමයේ ගත්තොත් මේ ක්‍රමයේ කිසිම අඩුපාඩුවක් නැහැ. මේකත් හොඳයි ව්‍යාපෘතියක් ඇගීම සඳහා. එකම අඩුපාඩුව තමයි NTV වල වෙන උත්තරේ මේ උත්තරේ වෙනසක් තියෙනවා. NTV වලින් වෙන උත්තරේ මේ උත්තරේ වෙනසක් තියෙනවා. උත්තරයක් වෙනසක් තියෙනවා. NTV ධන නම් මේකත් අනිවාර්යයෙන් මේකට වඩා වැඩි නැද්ද? NTV උත්තරේ ධනාගයක් ගත්තොත් ලාභදාය දර්ශකෙත් ධනාගය එකට වඩා වැඩි නේද සෑම විට? එහෙමද? එහෙමද? ඔව්. එහෙනම් NTV වලින් එන උත්තරේම තමයි මේකනොත් එන්නේ. අලුත් වැලියු ඇඩිෂන් එකක් වෙන්නේ නැහැ නේද? මේක මේ කරා කියලා අලුතෙන් එකතු වීමක් වෙන්නේ නැහැ. අර NTV උත්තරේ තවත් අහවුරු වෙන එකක් විතර වෙන්නේ. ඒකයි මේක අඩුපාඩුව. NTV වලින් එන උත්තරේම තමයි මේකනොත් එන්නේ. වෙනසක් නැහැ. කියන්නේ වෙනසක් නැහැ කියලා කියන්නේ ව්‍යාපෘති තෝරා ගැනීමේදී NTV වලින් තෝරා ගන්න ව්‍යාපෘතිය මේ ක්‍රමයේ අතරින් අනිවාර්යයෙන්ම තේරෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ වෙනසක් නැහැ කියලා කිව්වේ. මේ ක්‍රමය අඩුපාඩුවක් නැහැ. දෙකම තියෙන අඩුපාඩුව තමයි අඩුපාඩුවක් කියන බෑතර මේක. NTV වලින් තෝරා ගන්න ව්‍යාපෘතිය මේ ක්‍රමයේ අනිවාර්යයෙන්ම තේරෙන එක. වෙනත් ඉදින් කිව්වොත් මේ ක්‍රමයේ යටතේ තේරෙන ව්‍යාපෘතිය NTV වලත් අනිවාර්යයෙන්ම තේරෙනවා. ඒකයි මේකේ කියන්නේ විශේෂ අඩුපාඩුවකුත් නෙවෙයි නැත්නම් කියන්න බෑතරම. ඒතර මේ ක්‍රමෙත් එහෙම අඩුපාඩුවක් තේරෙන්නේ නැහැ. ඒතර NPV ක්‍රමෙත් අඩුපාඩු නැහැ. MIRR ක්‍රමෙත් අඩුපාඩු නැහැ. ලාභදාය දර්ශකෙත් අඩුපාඩු නැහැ. ඒතර මේ තමයි අපි ඉගෙන ගත්ත 6 වෙනි ක්‍රමය. ක්‍රම 6ක් අපි ඉගෙන ගත්තා. ආපසු ගෙවීම් කාලය ඉගෙන ගත්තා. වට්ටම්කල ආපසු ගෙවීම් කාලය ඉගෙන ගත්තා. NPV ඉගෙන ගත්තා. IRR ඉගෙන ගත්තා. MIRR ඉගෙන ගත්තා. ලාභදායක දර්ශක ඉගෙන ගත්තා. ඒතර මේ ක්‍රම 6 තමයි අපි ඉගෙන ගත්තේ. ඒතර මේ ක්‍රම 6ෙම නිර්වචනය දැනගන්න ඕනේ, වාසි දැනගන්න ඕනේ, අවාසි දැනගන්න ඕනේ, ගාණ හදන්න දැනගන්න ඕනේ. ගාණ හදුවට පස්සේ ව්‍යාපෘතියක් තෝරගන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඒ පහ මේ සෑම ක්‍රමයක් යටතේම දැනගත යුතුයි. එක්සෑම් එකේ ලකුණු 20ක් ගන්න. පැහැදිලිද? පැහැදිලිද? මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඔව් එක දෙයක් උගන් කියලා දෙන්න ඕනේ පොඩි දෙයක්. අපි හිතමු මේක ටිකක් වෙන් කරමු. උපකල්පනය කරමු. මේ ව්‍යාපෘතියේ working capital කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් තියෙනවා මිලියන 500ක. මේකට අපි මොකද කරන්නේ? කාරක ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? ඔයාලා මතක නැහැ. මොකද්ද කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ? එදිනදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න. ඔව් ව්‍යාපාර එදිනදා කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනයට තමයි කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ. කාරක ප්‍රාග්ධනයේ කොටස් දෙකක් තියෙනවා. දල කාරක ප්‍රාග්ධනය සහ අශුද්ධ කාරක ප්‍රාග්ධනය කියලා එකක්. දල කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ ජංගම වත්කම් වලට. ශුද්ධ කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරාට පස්සේ උත්තරේ. ඒතර මේ වගේ ගානක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් තියෙනවා කියලා කිව්වොත් මතක තියාගන්න එතෙන්දී ආරම්භයෙන් ඒ ප්‍රමාණය අඩු කරන්න ඕන. මතක තියාගන්න කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක ආරම්භයේ ඍණ මුදල් ප්‍රවාහයක් හැටියට සැලකනවා. ඒ වගේම මේක අපි නැවත උපකල්පනය කරනවා ව්‍යාපෘති අවසන් වන දවසට ඒක හොයාගන්න පුළුවන් වෙනවා කියලා. working capital තිබ්බොත් මොකද කරන්න ඕන? ආරම්භයේ ආරම්භක පිරිවැයට එකතු වෙන නැත්නම් ආරම්භයේ දැන් පිරිවැය 7700 නෙමෙයි මේ දෙක එකතුව 8200ක් වෙනවා. හැබැයි මේ 500 අපිට නැවත ව්‍යාපෘති අවසන් වන දවසේදී හොයාගන්න පුළුවන් කියලා උපකල්පනය කරන්න ඕන. ඒ විදිහට තමයි working capital දුන්නොත් දලපන විදිය. සමහරට ඒ වගේ දෙයක් එන්න පුළුවන් exam එකේ. තව දෙයක් දෙන්න පුළුවන් ගිල්ලූ පිරිවැය කියලා එකක් අහලා තියෙනවා. ගිල්ලූ පිරිවැය කියලා එකක් අහලා තියෙනවා. දැනටමත් දරලා තියෙන පිරිවැය. මෙතර මේ ව්‍යාපෘතියක් ගැනීමක් සඳහා අපි භාවිතා කරන්නේ සෑම විටම ව්‍යාපෘතියක් ගැනීමදී අපි සෑම විටම භාවිතා කරන්නේ අනාගත මුදල් ප්‍රවාහය. අනාගතයේ දරන මුදල් ප්‍රවාහය. අනාගතයේ ලැබෙන හෝ අනාගතයේ ගෙවන මුදල් ප්‍රවාහයන් විතරයි අපි මේ ගණන් හදද්දී භාවිතා කරන්නේ. දැන් කියන්නේ අනාගතයේ දරන වියදමක් අනාගතයේ හම්බෙන අපිට ආදායමක් ඒ මුදල් ප්‍රවාහයන් විතරයි අපි මේ ව්‍යාපෘතියක් ගැනීම සඳහා භාවිතා කරන්නේ.
ව්‍යාපෘතියක් සඳහා දැනටමත් මොකක් හරි වියදමක් දරලා තියෙනවා. උදාහරණයක් ඇරෙන්න අපි හිතමු බිල්ඩිමක් හදද්දී feasibility study එකක් කරනවා නේද? feasibility study එකට රුපියල් මිලියන 10ක් වියදම් කරා කියලා. අපි ඒක සලකන්න ඕනේ ව්‍යාපෘතියක් එකේ ඉන්නේ. සලකනවද නැද්ද? දැනටමත් අපි මිලියන 10ක් දරලා මොකක් හරි දෙයකට. ඒක අපි සැලකිය යුතුද නැද්ද? නෑ. ඇයි සැලකිය යුතු නැද්ද? මේ ව්‍යාපෘතිය කරත් නැතත් දැනටමත් දරලා ඉවරයි නේද? ඒක ආය කරගන්න පුළුවන්ද? ආය කරගන්න බෑ නේද? දැනටමත් මොකක් හරි වියදමක් දරලා තියෙනවා නම් ඒවා ව්‍යාපෘතිය ඇගීමේදී අමතක කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ වගේ ගානක් එක්සෑම් එකේ අහලා ඇවිල්ලා තිබ්බා. දැනටමත් මොකක් හරි වියදමක් දරලා තියෙනවා කියලා කිව්වොත් ඒක ව්‍යාපෘතිය ඇගීම සඳහා ගන්න එපා. එච්චරයි. ගත්තොත් ලකුණු අඩු වෙනවා. ගන්න එපා. එච්චරයි මතක තියාගන්න තියෙන්නේ. ව්‍යාපෘතිය දීලා තිබ්බොත් ගිල්ලෝ පිරවය එහෙම නැත්නම් දැනටමත් කිසියම් වියදමක් දරලා තියෙනවා කියලා කිව්වොත් ඒක ව්‍යාපෘතිය ඇගීමේදී ගන්න එපා. ඒ කියන්නේ ඉලක්කම ගාන හදන්න ගන්න එපා. එච්චරයි ගන්න තියෙන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට තව එකම දෙයක් එක දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ඒක තමයි accounting rate of return කියලා එකක් තියෙනවා. ඉරුම් කරන ප්‍රතිලාභ අනුපාතය කියන එක. ඒතර මේක accounting වලට අදාළ එකක් finance වලට අදාළ නැහැ. නමුත් accounting rate of return උත් කීපතාවක් exam එකේ අහලා තියෙනවා. ඒ නිසා අපි ලියාගමු සමීකරණය. accounting rate of return කියලා කියන්නේ average දැන් සාමාන්‍ය ලාභය දෙදීම सामान्य लाभे हो अलाभे बेदीम average investment average investment सामान्य आयोजन सामान्य लाभे हो अलाभे हो है निको इलाके पास सामान्य लाभे हो अलाभे हो है निको कौन है सामान्य लाभය අලාභය හොයන්නේ ව්‍යාපෘතියේ ජීවිත කාලය පුරා තියෙන ලාභය ව්‍යාපෘතියේ ජීවන කාලයෙන් බෙදන්න. හොඳට මතක තියාගන්න accounting rate of return හොයද්දී ගන්නේ මුදල් ප්‍රවාහය නෙවෙයි. මොකක්ද එහෙනම් ගන්න? accounting rate of return හොයද්දී accounting වලට මුදල් ප්‍රවාහය නෙවෙයි ගන්න. ලාභය අලාභය. ඉතින් පටලවා ගන්න එපා. accounting rate of return හොයද්දී හැමතිස්සෙම භාවිතා කරන්නේ ලාභය හෝ අලාභය. මතක තියාගන්න accountants හදවනේ ලාභය නේද? නමුත් finance managers හදවනේ ලාභය නෙමෙයි cash flow. නිසා මුදිස්සම accounting නම් ලාභය තමයි ඉන්නේ. නිසා accounting rate of return හොයද්දී මුදිස්සම ගන්න ඕනේ ලාභය හෝ අලාභය. එවනම් මුළු ලාභය බෙදන්න ඕනේ. කියන්නේ ව්‍යාපෘතියේ ජීවන කාලය පුරා ලැබෙන මුළු ලාභය බෙදන්න ඕනේ. අදාළ ව්‍යාපෘතියේ ජීවන කාලයෙන්. එතකොට එනවා සාමාන්‍ය ලාභය හෝ අලාභය. සාමාන්‍ය ආයෝජනය හොයන්නේ. सामान्य आयोजन වෙන්නේ. කාටද කියන්න පුළුවන්? මූලික ආයෝජනයේට සොන්බුන් නගය එකතු කරලා දෙකෙන් බෙදනවා. සොන්බුන් නගය කියන එක ආයෝජනයක් නෙමෙයි නේද? සොන්බුන් නගය අපි විකුණලා හම් වෙන ආදායමක් නේ. නිසා සොන්බුන් නගය ආයෝජන කරලා ගන්න එපා. සාමාන්‍ය ආයෝජනය හොයන්නේ ආරම්භක ආයෝජනයේට අවසන් ආයෝජන එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. බොහෝ ගණන් වල අවසන් ආයෝජනයක් නැහැ. ඒ නිසා ආරම්භක ආයෝජනය දෙකෙන් බෙදෙන එක තමයි කරන්නේ බොහෝ විට සාමාන්‍ය ආයෝජනය වෙනකොට. මතක තියාගන්න ආරම්භක ආයෝජනයේට අවසන් ආයෝජන එකතු කරලා දෙකෙන් බෙදුවොත් එක වෙනවා සාමාන්‍ය ආයෝජන. එහෙනම් මේ ගාන ගත්තොත් මේ ගාන එන accounting rate of return ටක් කරලා ගන්නකො. හරිම ලේස්ටි. sir excuse me. ඔව්. සර් අර මේ ගිලිනු පිරිවැය කියන එක අඩු කරන්නෙත් නෑ නේද? ඒක ගන්නෙම නැතුව ඉන්න එක නේද? ඔව් ගන්න එක. ඒක දැක්කොත් අමතක කරන්න. කිසිම ගානකට ගන්න. හරි සර් thank you. එන ව්‍යාපෘතියක් දැනටමත් දරලා තියෙනවා ඒව ගන්නේ නැහැ ව්‍යාපෘතියක් ඇගීම සඳහා. ඒ ව්‍යාපෘතිය ඇගීමේදී භාවිත කරන්නේ සෑම විටම අනාගත මුදල් ප්‍රවාහය. දැනටමත් දරපු මුදල් ප්‍රවාහයන් ගන්නේ නැහැ. කත්මන බාන accounting rate of return නායි දෙකක් දෙනවා. හරිම ලේසි. සාමාන්‍ය ලාභය ගන්න සාමාන්‍ය ආයෝජනය කරන්න. ඒක සාමාන්‍ය ලාභය සාමාන්‍ය ආයෝජනය බෙදලා ඕනනම් සීන් වැඩි කරන්න. ප්‍රතිශතයක් කරගෙන පෙන්නන්න ඕන සීන් වැඩි කරන්න. ඉතල ගන්න. යාඩි දෙකක් දෙන්න හදන්න බෑ.
කී දෙනෙක් සාමාන්‍ය ලාභ හරි වෙන්නේ නේද සාමාන්‍ය ලාභය ඇවිල්ලා මේ ටික එකතු වෙන්නේ මේ ටික එකතු කරලා අතරින් බෙදන්න තියෙනවා සාමාන්‍ය ලාභය 1150 නේද සාමාන්‍ය ආයෝජනය බලන්න 7700 අවසාන ආයෝජනයක් නැහැ බිඳුවයි නිසා 7700 එකතු කරේ බිඳුව බෙදීම දෙක सामान्य आयोजन 3750ක් උත්තරය ඇවිල්ලා 1150 ඉතින් 3750 මේ අච්චර ලකුණක් කියලා ගත්තොත් 29.8යි මේ උත්තරය අවදි මොකටම ඔව් සර් මේ විදිහට තමයි accounting rate of return හොයන්නේ ඊළඟට එක්සෑම් එකේ ආව ප්‍රශ්නයක් තමයි accounting rate of return එකේ තියෙන අඩුපාඩු කියනවා ගිණුම් කරේ තියෙන අඩුපාඩු තමයි මෙතනක් තියෙන්නේ කියනවා මොකක්ද තියෙන අඩුපාඩු මොනවද මේකේ තියෙන අඩුපාඩු පාලිනගේ සැලකිලිට නගන්නේ එකක් කාලනාගේ රසල කරන එකක් හරි තව මුදල් ප්‍රවාහ ගන්න මොකක්ද තව අඩුපාඩු තව ප්‍රධාන අඩුපාඩුවක් තමයි දැන් ව්‍යාපාරයෙන් ගිණුම් කරන ප්‍රතිපත්ති සමාන නැහැ accounting policy සමානද නැද්ද සමානද සමාන නැහැ නේද සමහර යන්ත්‍ර 120 වෙකින් ෂෙයා කරනවා සමහර යන්ත්‍ර 110 වෙකින් ෂෙයා කරනවා නේ එහෙමනේ දැන් කවුන්ටිං හැමෝම කරන්නේ මොකද කියන්නේ කොලේක සමාන නැහැ නේද accounting ගිණුම් කරන ප්‍රතිපත්ති නිසා ගිණුම් කරන ප්‍රතිපත්ති සමාන නැති නිසා මේක සංසන්දනය කරන්න පුළුවන් එක් ව්‍යාපාරයක් තවත් ව්‍යාපාරයක් එක්ක සංසන්දනය කරන්න පුළුවන් accounting rate of return භාවිත කරන්න පුළුවන්ද මේ බෑ ඒක අඩුපාඩු ගිණුම් කරන ප්‍රතිපත්ති ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් වෙනවා නිසා එක් ව්‍යාපාරවල එක යාරවල තියෙන්නේ ඒක අඩුපාඩු ඒක තමයි මුදලේ කාලිනගේ කොහොමද සැලකන්නේ නැහැ ඒ වගේ මුදල් මේ නොවන දේවල් මෙතන මේ කස්ස තියෙනවා නේද රටමාන්නය පොල්නය ෂෙයා වගේ දේවල් මේක ඇතුළත් වෙලා තියෙනවා මේ වගේ අඩුපාඩුකම් නිසා තමයි මේක මේ චර සුදුසු නෑ කියලා කියන්නේ. හරි. එතකොට අපිට 500 එකතු කරලා කරොත් වැරදිද උත්තරේ? සොන්බුණාගේ එකතු කරලා කරන්නේ වැරදිද ඒක? සොන්බුණාගේ ගන්න බෑ මොකද ඒක අපේ ආයෝජනයක් නොවන නිසා ඒක. ඉතින් ඒක අයින් කරා. වැරදි නෑ නමුත් කියන්න බෑන ලකුණු දෙද්දී නේද? මම වගේ පේපර්ස් බලුවොත් සමහර ලකුණු දෙන්න පුළුවන්. සමහර වෙලාවට වෙන කෙනෙක් බලුවොත් ලකුණු නොදී ඉන්න පුළුවන්. ඒක සුබුණගේ ගන්න එපා. හරි සර්. බල ඔකටිගේ පේපර්ස් දැන් මේ සැරේ නම් අnder ගොඩාක් එක්සෑම් දිනනවා. වැඩිම ප්‍රමාණයක් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියන්නේ මේ අවුරුද්දේ මම හිතන්නේ. ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් විතරක් නෙමෙයි හැම සබ්ජෙක්ට් එකකම බල අවුරුද්ද එකක් එක්සෑම් තියෙනවා. සෙමස්ටර්ස් දෙකක් එක්සෑම් තිබ්බ නැති නිසා හිතන්නේ ගොඩාක් අය පේපර්ස් බලන්නේ නැහැ අවුරුදු වලට සාපේක්ෂව. අවුරුදු වල ගත්ත සාමාන්‍යයෙන් 7 දෙනෙක් විතර තමයි පේපර්ස් බැලුවේ. මාත් ඇතුළත් සාමාන්‍යයෙන් මම පේපර්ස් 400ක් විතර බලනවා. නමුත් දැන් මේ සැරේ පේපර්ස් ගොඩාක් බලන නිසා ගොඩාක් අය බලන්න පුළුවන්.
ඒ බලන හැමෝම ෆයිනෑන්ස් කරපු අය නෙමෙයි. ඊළඟ ප්‍රශ්න. හැමතිස්සෙම කියන දෙයක්. ගොඩක් පේපර්ස් බලන්නේ accounting කරපුවා. ඒක ෆයිනෑන්ස් කරපු අය ටිකක් අඩුයි හොයාගන්න. paper marking වලට ගොඩක් මේ පේපර්ස් බලන්නේ මොකක්ද ටික accounting කරපු අය. ඒ නිසා ඒ වගේ වෙලාවදී බොහෝ වෙලාවට ඒ කට්ටිය මාකින් ස්කීම් එකේම තියෙන උත්තරේ බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට මම මගේ පේපර්ස් වල ලකුණු දෙන එකට සමහර වෙලාවට ඒ වගේ කෙනෙක් බලද්දී ලකුණු නොදී ඉන්න පුළුවන්. ඒ නිසා අපි මාකින් ස්කීම්ස් වල තියෙන විදිහටම පොඩ්ඩක් පුරුදු වෙමු. මොකද සම්පූර්ණගේ ගත්ත කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි මගේ පැත්තෙන් ගත්තොත්. මම බැලුවොත් සම්පූර්ණ ලකුණු දෙනවා වෙන කෙනෙකුට සම්පූර්ණ ලකුණු නොදී ඉන්න පුළුවන්. ඒකයි මම කිව්වේ. ඒ වගේම ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ෆේල් වෙන්නත් එක හේතුවක්. ඔය 5 papers වල ප්‍රශ්න තියෙනවා බලන්නේ ඒ වගේ. ඒ නිසාම ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වල විතරක් අනිත් සබ්ජෙක්ට්ස් වල නෑ පයිලට් මාකින් එකකුත් තියෙනවා. මුත් මේ සැරේ මේ කොරෝනා වෛරස් නිසා පයිලට් මාකින් කියන බැරි ප්‍රශ්නයක් තියෙනවා. පයිලට් මාකින් කියලා කියන්නේ අපි ඔක්කොම එක්සැමිනර්ස්ලා ඇවිල්ලා උත්තර ලකුණු දෙන විදිහ සාකච්ඡා කරනවා. ඒ වෙලාවේදී මේ වගේ ප්‍රශ්නවලදී අරවලට ලකුණු දෙන්න කියලා අපි ඇග්‍රී වෙනවා. නමුත් දැන් මේ කොරෝනා හින්දා ඒක දෙයක් කරන්න ඉස්සරේ බැරි වෙන්න පුළුවන්. ඒ බොහෝ විට මාකින් ස්කීම් එකටම ලකුණු දෙන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් පුලේ තියාගන්න. නිසා මාකින් ස්කීම්ස් වල තියෙන විදිහටම පොඩ්ඩක් පුරුදු වෙමු. හරි. එතකොට ප්‍රාග්ධන අයවැය කරන පාඩම යටතේ ඔය ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. weighted average cost of capital ගණන් හදන්න එපා. ඒ ටික හදන්න තව ටිකක් ඉගෙන ගන්න ඕනේ. තව පාඩම් කීපයක් තියෙන ටික කරලා ඒ ටික අප් කරමු. ඊට මේකේ දැන් ගත්තොත් මේ ප්‍රශ්නේ විලා 2016 මාර්තු. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි උත්තරේ මොකක්ද? හරිම ලේසි. එකඟ වන්නේද නැද්ද? ලකුණු පහයි. මොකද උත්තරේ? මොකද උත්තරේ? ඔබ එකඟ වන්නවද නැද්ද? මේක පේනවද නේද මට? එකක නොවේ. එකඟ නෙවෙයි. අයිතින් වෙන්නේ. payback period එකේ අඩුපාඩුකම් දෙකක් තියෙනවා නේද? මුදලේ කාලිනගේ නොසලකීම සහ අපසුගෙන් කාලින පසු මුදල් ප්‍රවාහය නොසලකා හැරීම නේද? ඉතින් යන් තියෙන්නේ අපුරු පහයි. ඊළඟට අහනවා NPV සහ IRR සොසන්න. මොකටද පුළුවන් නේද? IRR ක්‍රමයේ තියෙන අඩුපාඩු දෙක ලියන්න පුළුවන්, නිර්වචන ලියන්න පුළුවන්. එච්චරයි. ඊළඟ ලකුණු පහයි. ඊළඟට මේ තුන්වෙනි එක. මම කියන්නේ එක්සෑම් එකේ මේ ගාන ඉවලා තිබ්බා. ඒ ටියුට් එකේ තිබ්බ ගාන එහෙම වෙලා තියෙනවා. මම දන්නේ කොහොමද උනේ කියලා. මොකද සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්. මොකද මම ටියුට් හදුවේ එක පොතකින්. ඒ පොතේම ඉන්න පුළුවන් එක්සැමිනර් මේ ගාන දෙන්න. නමුත් එහෙම බලාපොරොත්තු වෙන්න බෑ ඉස්සරහට දැන් එක්සැමිනර් වෙනස්. අන්තිම එක්සෑම් පේපර්ස් 4 කරන්න ඒ හදපු එකනා තමයි මෙසර එක්සෑම් පේපර් එක හදන්නේ. අපේනදී ලකුණු 15ක් ලේසිව මේ ගානට ගන්න පුළුවන් නේද? මේක උත්තරේ මොකක්ද? 2016 මාර්තු 10 වෙනි. මොකක්ද උත්තරේ? ආයන්න දැනද මොකක්ද උත්තරේ? පළවෙනි. අපි තෝරගන්න ඕනේ ඉස්සල්ලාම වැඩියෙන් හම්බෙන මුදල් ප්‍රවාහය නේද? අපි දන්නවා මුදලේ කාලීනගය අනුව අද තියෙන මුදලේ වටිනාකම වැඩි අනාගතයේ ලැබෙන මුදල් වලට වඩා නේද? ඒ නිසා අපි තෝරගන්න ඕනේ ආයන්න. ඊළඟට 8 1 මොකද උත්තරේ? මොකද උත්තරේ? ස්වාධීන ව්‍යාපෘති නම් දෙකම තෝරගන්න ඕනේ. ඔව්. අන්‍යන වශයෙන් බහිෂ්කාර නම් අපි x කියන ව්‍යාපෘතිය තෝරගන්න. ඒක තමයි වැරදි උත්තරේ. නමුත් x කියලා විතරක් දීලා තිබ්බත් ලකුණු 3ක් දුන්නා. ඊළඟට තමයි NPV ණය වීමෙන් කියන්නේ මොකද්ද? ඒක ඇත්තටම printing mistake එකක් කරනවා ශූන්‍ය කියන එක. ඒක සිංහල papers ලියපු අයට ඒ නිසා ලකුණු දෙකක් දුන්නා. NPV ශූන්‍ය වීමෙන් කියන්නේ මොකක්ද? ශූන්‍ය වීම කියන්නේ මොකක්ද?
NPV ශූන්‍ය කියන්නේ මොකක්ද? IRR කියන එක නේද? ඒත් ඉතින් කිව්වොත් අනාගත මුදල් ප්‍රවාහයන් වට්ටම් කරාට පස්සේ තමයි නැති ඉතින් කිව්වොත් අනාගත මුදල් ප්‍රවාහයන් වල වට්ටම් කරපු අගය ව්‍යාපෘති ආරම්භක පිරියට සමාන වුණොත් එතන තමයි NPV ශූන්‍ය වෙන්නේ නේද? ඉවරන් හරි. දෙවෙනි උත්තරේ මොකක්ද? මොකද උත්තරේ? අර ප්‍රාග්ධන පිළිවෙල දීලා තිනවා IRR අගයන් දෙකක් දීලා තියෙනවා. මොකද උත්තරේ? මොකද උත්තරේ? කරේ දන්නවද? ඉතින් කරන්නේ. වයන ව්‍යාපෘති දෙක ස්වාධීන නම් මේ දෙකේ මුදල් ආයෝජනය කරන්න ඕනේ. අනින වශයෙන් බහිෂ්කාර නම් D කියන ව්‍යාපෘතිය තෝරගන්න ඕනේ. කතා කරා IRR ප්‍රමිති ව්‍යාපෘතිය තෝරගද්දී IRR අනුපාතයයි කරටබු ප්‍රාග්ධන පිළිවෙල සංසන්දනය කරන්න ඕනේ නේද? අපි මුදල් ආයෝජනය කරන්න ඕනේ. බරතැබු ප්‍රාග්ධන පිළිවෙලට වඩා IRR වැඩි අගයක් ගන්නා ව්‍යාපෘතිවල විතරයි නේද? එහෙමනම් අයිතිකරුවන්ගේ ජනිත වන අගය කොච්චරද? අපි හිතමු D කියන ව්‍යාපෘතිය තෝරගත්තා. අතිරේක කොච්චරක් හම්බ වෙනවද? 104ක්. D කියන එක තෝරගත්තොත් 104ක්, C කියන එක තෝරගත්තොත් 102ක්. තුන්වෙනි එක මත හරිම ලේසි. ආපසු ගේම් කාල පරිච්ඡේද අනුකමද්ද නිර්වචන ලියන්න තියෙන්නේ. විසුණක් යොදා පැහැදිලි කරන්න කිව්වොත් ඉලක්කම් ටිකක් දාලා ගානක් හදලා පෙන්නන්න. දුර්වලතා අපි දන්නවා. ඊළඟට අහන්නේ වට්ටම් කළ ආපසු ගේම් කාල. එකක් හරිම ලේසි. දැන් ලකුණු 20ක් ගන්න පුළුවන් ලේසි. හරි මේ ගානක් පොඩ්ඩක් තියන්න අපි පස්සේ හදමු. මේ ගාන චුට්ටක් වෙනස්. මේ ගානත් ඉදදී හදන්න ඔක්කොටම හදන්න පුළුවන්. වෙනදි මේකේ තියෙනවා දැනටමත් රුපියල් මිලියන එකක් ව්‍යාපෘතියේ මූලික ඇගීම සඳහා වැය කර ඇති අත. එහෙනම් මේ මිලියන එක අපි භාවිතා කරන්න ඕනද ගාන හදන්න? නෑ. ඒවට තමයි අපි කියන්නේ ගිල්ලූ පිරිවැය කියන්නේ. ඒක ලියන කර ලකුණු 5ක් දුන්නා. දැක්කද? රුපියල් මිලියන එක භාවිතා කරන්නේ නැහැ කියලා කිව්වා. ලකුණු 5ක් දුන්නා. ලකුණු 5යි NP වල ලකුණු 5යි 10යි. NP ව්‍යාපෘතිය තෝරගන්නේ කොහොමද කියලා අහනවා. එතන ලකුණු 5යි. පිළිගැවීම් කාලයට සාපේක්ෂව NP වල වාසියක්. ලකුණු 5යි. ඒත් ලකුණු 20යි නේද? ඒ වගේ හරිම ලේසි. එහෙනම් මේ 2017 සැප්තැම්බර් පළවෙනි උත්තරේ මොකක්ද මේකේ උත්තරේ? වර්තමාන වටිනා සංකල්පයේ භාවිතා නොකරන්නේ මොකේද කියලා. මොකද අපි භාවිතා කරන්නේ නැත්නම් පිළිගව. ඔව්. පිළිගවම් කාල පරිච්ඡේද නැත්නම් ආපසු ගෙවීම් ක්‍රමයේ අන්තිම එක තමයි උත්තරේ නේද? පිළිගවම් කාල පරිච්ඡේදන අඩුපාඩුක තමයි. මේ ගණන් අපි දැන් කරා ලකුණු 20ක් ගන්න පුළුවන්. මෙන්න මේ weighted average cost of capital තියෙන ගණන් තියන්න අපි පස්සේ හදමු. තව පාඩම් කීපයක් කරාට පස්සේ උල් හදමු මේ ටික. මේකත් එහෙමයි මේ weighted average cost of capital ගණනක් තියෙන්නේ. එකක් තියන්න. මේ ගාන පොඩ්ඩක් ගණන් හදන්න බලන්න. මේ අර වගේම ප්‍රශ්නයක් මොකට පුළුවන් ලියන්න. මේ ගාන හදන්න එපා. මේ ගාන දැන් අපි හදුවා මේ වගේ ගානක්. ඉතින් හදලා බලන්න. මේකත් හදන්න එපා. එච්චරයි. මේ උත්තරේ මොකක්ද? මේ 2019 සැප්තැම්බර් මේ උත්තරේ මොකක්ද? පළවෙනි. එතන ලේසිම ලකුණු දෙකක්. ඒ වගේ ලේසි ප්‍රශ්න දෙන එක්සෑම් එකේ අයන්න එපා. එක්සෑම් පාස් වෙන ලේසි. හරි. ප්‍රාග්ධන අයවැය කරන එච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. අදට අපි පාඩම මෙතන නවත්තමු. ඊළඟ සතියේ හෑන්ඩ් අවුට් එකක් හම්බුනද? මේ මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කියලා එකක් හම්බුනද? ඔව් සර් හම්බුණා. ඔව් අපි ඒක ඊළඟ සතියේ කතා කරමු. දැන් මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය ගත්තොත් ඒක ඉතාම වැදගත් පාඩමක් වර්තමානයේ යනකොට අනිවාර්යයෙන්ම ලකුණු 20ක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා අන්තිම එක්සෑම් පහම ගත්තොත්. නිසා එකක් ඉතාම වැදගත්. ඒතර මූල ප්‍රාග්ධන අයවැය කරන්නේයි මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය දන්නවා නම් ඒකෙන් විතරක් නක් සමහරලාට එක්සෑම් එක පාස් වෙන්න පුළුවන්. හරි එහෙනම් අපි අදට පන්තියේ නවතුමු. ඊළඟ සතියේ ක්ලාස් එක නැහැ රිවිෂන් ක්ලාස් එක නිසා මම වෙලාවක් කියන්නම්. සති දවසක පුළුවන් නේද මට ඕනේ? බොහෝ විට 6 ඉඳලා 8 වෙනකම් වගේ තියන්න try එකක් දෙමු. පුළුවන් නේද මට නේද? පුළුවන් සර්.
පුළුවන් සර්. හරි. හරි එහෙනම් අදට පන්ති නවත්තමු. ඊට පස්සේ අපි තුඩි කතා කරමු.